ඔගොල්ලෝ හිතට එන හිතුවිලි මුල් කරගෙන තීරණ ගන්න යන්න එපා ජීවිතේ. හිතට හිතවිල්ලක් ආවම එක පාට ඒ හිතවිල්ල මුල් කරන් තීරණ ගන්න එපා. එහෙම කරාට කමක් නැහැ මේ ලෝකේ නිකන් පාළු තැනක් නෑ. කිසි කෙනෙක් නැති ලෝකේ නම් නිකන් එහෙමනම් කෙනෙක් එහෙම කමක් නැහැ. සාමාන්‍ය මිනිස්සු එහෙම කරන්නේ නැහැ. නිකන් හිස් ලෝකේ කිව්වේ නිකන් පාළු කෙනෙක් නෙවෙයි. එහෙම පාළු ලෝකයකවත් මිනිස්සු හිතට එන හිතවිලි ඔස්සේම තීරණ ගන්නෑ. එහෙම ගත්තොත් මොකද වෙන්නේ? විනාශ වෙලා යනවා. ඒක හරිද වැරදිද කියලා විමසලා බැලීමක් සතුන්ටත් පවා යමක් හරිද වැරදිද කියලා බලලා විමසලා බැලීමක් තියෙනවා. ඇත්තම් සතු අඩිය තියන්නේ බොහොම කල්පනාවෙන්. අඩිය තියන්නේ බොහොම කල්පනාවෙන්. ඉතින් මිනිස්සු කියන්නේ ඊට වඩා හැම පැත්තක්ම මේ උසස් විදිහට කරන්න පුළුවන් අයනේ. ලෝකේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ මිනිස් ලෝකෙමයි. කොයිතරම් බල සම්පන්න දෙවිවරු හිටියත් කොයිතරම් බල සම්පන්න බ්‍රහ්මයෝ හිටියත් වෙනියම් තව බොහෝම සැප සහිත සත්තුන් ඉන්නවා ලෝකේ. බුදුරජාණන් වහන්සේ වර්ණනා කර ඉස්සර කරන්නේත් නැහැ. හේතු මිනිස්සුන්ට නිකන් මෝඩකමකුත් තියෙනවනේ වැඩිපුර. මිනිස්සුන්ගේ ටිකක් තියෙනවා මෝඩකම වැඩි. මෝඩ පැත්ත බරයි ටිකක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ලෝක විශ්ය ගොඩක් විස්තර කරන්නේ නැහැ. විස්තර කරොත් එහෙම මෝඩ මිනිස්සු ඒ පැත්තට ඇදිලා යනවා. අසුචිට ඇදිලා යන සුනකයෝ වගේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වැඩිපුර විස්තර කරන්නේ මොනවද? ආර්ය සත්‍ය 4 විතරයි විස්තර කරන්නේ. ආර්ය සත්‍ය 4 විස්තර කරනවා. එයින් මුලින්ම ලෝකයට පෙන්වන්නේ ලෝකයට පනවන්නේ පළමු ආර්ය සත්‍ය දුක්ඛාර්ය සත්‍ය. ඊළඟට ඒ දුකේ හට ගැනීම පෙන්වනවා දෙවෙනි ආර්ය සත්‍ය විදියට. ඊළඟට දුකෙහි නැතිවීම තුන්වෙනි ආර්ය සත්‍ය විදිහට පෙන්නනවා. ඊළඟට දුක් නැති වෙන මාර්ගය. දැන් දුකේ හට ගැනීම නැති වෙන මාර්ගය. මේ ආර්ය සත්‍ය 4 තමයි භාග්‍යතුන් වහන්සේ ලෝකයට පෙන්වන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ලෝකයට පෙන්වන්නේ ආර්ය සත්‍ය 4. එයින් මුලින්ම පෙන්වන්නේ දුක්ඛාර්ය සත්‍යය. මහණෙනි නිවන කියලා දෙයක් තියෙනවා කියලා මුලින්ම නිවන ගැන පෙන්නනවා. ඒ නිවන මුලින්ම පෙන්වන්නේ නැත්තේ මේ ප්‍රකට මේ දැනෙන විඳින දුකවත් තේරුම් ගන්න බැරි මිනිස්සු නේ ඊටාම ප්‍රකට නිතර දැනෙන බහුල වශයෙන් දැනෙන මේ දුක තේරුම් ගන්නත් ඒක පිළිගන්න මිසු කොච්චර මැලීදනේ කොච්චර තේරෙන්නේ නැහැ කියලා. ඒතර බුදුරජාණන්සේ නිවන ගැන විතරක් කිව්වනම් අඩුම වශයෙන් මුලින්ම නිවන ගැන කිව්වනම් නේද? ඒතර වැඩි වශයෙන්ම විග්‍රහ කරලා තියෙන්නේ දුක ගැනයි. ඊළඟ මාර්ගය ගොඩාක් විස්තර කරලා තියෙනවා. මාර්ගය ගොඩක් විස්තර කරලා තියෙනවා නේද? දැන් විනය පිටකයේ මුළුමනින්ම දේශනා කළේ මාර්ගය විස්තර කරන්නේ. සීලය විස්තර කරන්නේ. නේ? සීලය විස්තර කරන විනය පිටකයේ කොයිතරම් දේශනා කොටක්ද නේ? ඊට අමතරව සූත්‍ර පිටකය තුලත් සීලය විග්‍රහ කරලා ගොඩක්. ඒ නිසා
අපි හිතෙන දේවල්, හිතට එන දේවල් මත තීරණ ගන්න හොඳ නැහැ. අපි විසින් කරන්න ඕන විමසලා බලන්න පුරුදු වෙන්න ඕන. විමසලා බලන්න පුරුදු වෙන්න ඕන. නමුත් මේ විමසා බැලීම කියන දේ අපි බලන්න ඕන අපි නිකන් හුදකලා මිනිස්සු කියලා හිතලා නෙමෙයි. අපි හුදකලා මිනිස්සු ඉදිරිය ගත්තොත් අපට තීරණ කරන්න වෙන විමසන්න වෙන හිතේ ඇති වෙන එක විතරයිනේ. ඒ මත තීරණ ගන්න විතරයි වෙන්නේ. මොකද අපි හුදකලාම මිනිස්සු නෙවෙයි නේද? බුදු කෙනෙක් පහළ වෙච්ච ලෝකයක ඉන්න අපිනේ. නම් බුදුරජාණන් වහන්සේ පහළ වෙලා තියෙනවා කියලා අපි තේරුම් ගන්න ඕන, පිළිගන්න ඕන. ඒතර අපිට ඕන විදිහට හිතන්න පුරුදු වෙන්නේ නැහැ නේද? දැන් ගෙදරක දෙමාපියෝ ඉන්න කියලා දැනගන්න ළමයි ඒ ළමයින්ට ඕන දේ කරනවද? නෑ නේද? දෙමාපියෝ නෑ. කියලා හිතන ළමයි. අම්මා තාත්තා ගෙයින් එළියට ගියන් ළමයි පොඩ වෙනස් වෙනව නේද? පන්ති කාමරේ ගුරුවරයා ඉන්නකල් දැනගත්තාම සහ ගුරුවරයා ඊට ගිය ගමන් වෙනස් වෙනව නේද? දැන් පේනවද තමන් තනියෙන් ඉන්න කෙනෙක් එහෙම නැත්නම් එහෙම අදහසක් ආපු ගමන් තමා සම්බන්ධ තීරණ ගන්න තමන් හිතෙන දේ කරන කෙනෙක් වඩපත් වෙනව නේද? නේද? ඒ නිසා අපට තේරෙන්න ඕන අපි පිළිගන්න ඕන බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා තියෙනවා. තාමත් මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ ලෝකේ තියෙනවා. ඒතර අපි ඒ භාග්‍යතුන් වහන්සේගේ වචනේ අහලා ඒට අහුම්කම් දෙන්න ඒක පිළිගන්න සූදානම් වෙන්න ඕන. ඒතර අපිට අපේ ජීවිතය ගැන විමසලා බලන නිවැරදි ක්‍රමය මුණ ගැහෙනවා. එහෙම නැත්නම් අපි තීරණ ගන්න වෙන්නේ අපේ හිතට එන දේ. හිතට හිතෙන දේ තීරණ ගන්නවා. වරදිනවා. ඉතින් මේ විදිහට අපි හැදෙන්න නම් බුදුරජාණන් වහන්සේගේ වචනය පිළිගන්න ඕන අපිනේ. අර ලදරු මානසිකත්වයේ තිබුණොත් බුද්ධ වචනයට අහුම්කම් දෙන්නේ අර පොඩි ළමයි අම්මට කරදර කරනවා වගේ. අරක දියා කිව්වා හොන දෙනවා. ඒක නෙමෙයි අරක දියා කිව්වා. ඕක නෙමෙයි අරක දියා කිව්වා. ඒ ළමයි ඉන්නවා ගෙවල් වල. ඉතින් බුදුරජාණන් වහන්සේ පවා එහෙම වෙහෙසටපත් කර ඇතම් භික්ෂුත් ඒ කාලේ. ස්වාමීනි අරක මොකද්ද? ඔන්න විස්තර කරනවා. ස්වාමීනි මේක මොකද්ද? ඔහොම දිගට භාගතුන් වහන්සේ වෙහෙසපු භික්ෂුන් නැතම් තැන් වල ඉඳලා තියෙනවා. උපාසකය. නමුත් ඇතැම් අය එහෙම නැහැ. කලාතුරකින් ඇතැම් අය ඉඳලා තියෙනවා භාගතුන් වහන්සේ වෙහෙසන්නේ නැහැ. ඊටාම ස්වල්ප පැහැදිලි කිරීමකින් ධර්මයේ පිළිගත්ත අය ඉන්නවා. ඉතින් භාගතුන් වහන්සේ හරියට ප්‍රශංසා කරනවා මේ වගේ අයට. මේ භික්ෂුව මාව වෙහෙසෙුවේ නෑ කරුණ අහලා. හරිම ප්‍රඥාවන්තයි, හරි පඬිතයි කියනවා. කරුණ අරක මොකද්ද මේක මොකද මාව වෙහෙසෙුවේ නෑ කියනවා. ඒකෙන් කියවෙන්නේ නෑනේ විමසන්න එපා කියලා. නේද? විමසන්න එපා කියලා නෑ නේද? නැත්නම් කෙනෙක් හිතන්න පුළුවන් විමසන්න අවස්ථාවක් දීලා නැහැ කියලා නෑ. අපිට පේනවා ඇතම් දේශනා බලපුවම භාගතුන් වහන්සේ විමසනවා විතර නෙවෙයි පරණ සිද්ධිපවා කියන්න දී දෙනවනේ. නේද? ස්වාමීනි පරණ සිද්ධියක් මං කියන්නම් කියනවා. ඊටාම සුහද කතාවක් කරනව නේද භාගතුන් වහන්සේත් එක්ක සමහර අය. හිතා ගන්න බෑ නේද? තමන්ගේ පරණ සිද්ධියක් කියන්න තරම් භාගතුන් වහන්සේ සමීපේ. ඒතර භාගතුන් වහන්සේ ඒ අයව කොයිතරම් සුහදව අවස්ථාව දීලා තියෙනවද ඒක සිද්ධිය කියන්නේ. නේද? එimhe සුහද අවස්ථාවක් ලැබෙන්නේ ඒ අය බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ හිස් මුදුනින් පිළි අරගෙන ඊටාම සතුටටපත් වෙච්ච පිරිස. ඒතර ඒ කෙනාගේ පැරණි සිද්ධිය පවා භාගතුන් වහන්සේ කෙනෙක් පවා අහනවා කියන්න කමක් නැහැ හොඳයි ඒ සිද්ධිය. ඇයි ඒ පැරණි සිද්ධිය පවා කියන්නේ? ඒක ධර්මයට එකඟ බොහෝ දිනාට යහපත වෙනස පවතින එකක් යාගේ සිද්ධිය. නිකම් හිස් කතාවක් නෙවෙයි. නේද? හිස්ම කතාවක් නෙවෙයි.
ඒ නිසා ඒ බඳු දෙයක් පවා බුදු කෙනෙක් අහගෙන ඉන්නවා. අහනව පමණක් නෙමෙයි ඒක ධර්මයට එකතු කරලා තියෙනවා. වටින දෙයක්. බුදුරු කියන්නේ ඒ වගේ යහපත් කෙනාට ඊටාම යහපත් විදිහට සංග්‍රහ කරපු අය. සාදුකාර දෙනවා භාගතුන් වහන්සේ ශ්‍රාවකයාගේ යහපත් දෙයට. එහෙම මේ මොන විදිහින්වත් භාගතුන් වහන්සේගේ දෝෂයක් අපි හිතන්න හොඳ නැහැ. මේ තීරණ අහුම්කන් දී විතරයි ඉඩ දෙන්නේ. විමසන්න දෙන්නේ නැහැ. එහෙම කියලා හිතන්න හොඳ නැහැ. නේද? ඊටාම යහපත් විදියට භාගතුන් වහන්සේ ඇසුරු කරන්න ශ්‍රාවකයාට අවස්ථාවක් තියෙනවා. ඊටාම සුහද කතාවක් පිණිස භාගතුන් වහන්සේ ඉඩකඩ සලසා දෙනවා. ඇතැම් අය දීර්ඝ විදියට කතා කරනවා. ඇතැම් අය දීර්ඝ කතාවක් සමහර විට පැයමාරක සමහරු කතා කරනවා. කතා කරලා තියෙනවා. ඒ නිසා අපි බුදුරජාණන් වහන්සේගේ වචනේ පිළිපැද්දොත් අපි බුදුරජාණන් වහන්සේගේ වචනේ අහගෙන හිටපු අය බවට පත් වෙනවා. ඒතර යම් කලක ඒ භාගතුන් වහන්සේගේ වචනේ පිළිපදින අද කාලේ ඉන්න අයට පවා ඊටාම ප්‍රබෝධය ඇති වෙනවා. උද වැඩුණු සිත කය ඇති වෙනවා. මම භාගතුන් වහන්සේ ශ්‍රාවකෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේ දැන් අහගෙන ඉන්නා වගේ දැන් භාගතුන් වහන්සේ මට කියන්නා වගේ කියලා යාට සතුට ප්‍රබෝධය ඇති වෙන කාලයක් එනවා. ඒක තමයි බුද්ධානුස්සතිය වඩන කෙනාට සිදු වෙන්නේ. බුද්ධානුස්සතිය හොඳින් වඩන කෙනාට එයාට ධර්මයේ සිහි වෙන්නේ විතරයි. භාගතුන් වහන්සේ දැන් මේ කියලා දෙන්නා වගේ මට දැනෙනවා කියලා එයාට දැනෙනවා. ඔද්ද වැඩුණු කයින් වාසය කරනවා කියන්නේ ඒකයි. ඒ ජීවිතේ හරි සැපසහිතයි. එයාට මේ රටේ ලෝකේ තියෙන කුණු කන්දල් සිහි වෙවි සිතට වද දෙදී ජීවිතය ගැන තීරණ ගන්නට සිත පෙළඹවන්නේ අකුසල් වලින්. එයා බුදුරජාන් වහන්සේ අසුර කරගෙන වාසය කරන කෙනෙක්. ඒකයි මේ ධර්ම අවබෝධ කළ උතුම් භික්ෂුන් වහන්සේලා මම බුදුරජාණන් වහන්සේ ඊටා හොඳින් අසුර කළා කියලා එහෙම කියන්නේ. එහෙම ප්‍රකාශ කරනවා. බුදුරජාණන් වහන්සේ මම බුදුරජාණන් වහන්සේ ඊටා හොඳින් අසුර කළා කියනවා. ධර්මයේ පිළිගත් කෙනා ධර්මයේ ජීවිතේ ගලපා බලද්දී ධර්මයේ ජීවිතය තුළ දකිද්දී ඔහු බුදුරජාණන් වහන්සේට සමීප වෙනවා. ඒතර බණ අහද්දී ඔහුට තේරෙනවා බණ සිහි වෙද්දී ඔහුට තේරෙනවා මේ භාගතුන් වහන්සේ මට දැන් කියන්න වගේ. භාගතුන් වහන්සේ මටම කිව්වා වගේ. මගේ තිබුණ ප්‍රශ්නේ මගේ තිබුණ ගැටලුව භාගතුන් වහන්සේ විස්තර කළ දුන්නා කියලා තේරෙනවා. ධර්මයේ ඒකයි අකාලිකයි සම්දිත්තිකයි අකාලිකයි කියලා කියන්නේ. ධර්මයේ සිළු දෙනාට පොදුයි කියන්නේ ඒකයි. මහණෙනි රාගය ගින්නක් කියලා දෙනකොට ඒක සිළු දෙනාට පොදුයි නේද? ඒක තේරුම් ගන්න කෙනා හිතනවා භාගතුන් වහන්සේ මගේ හිතේ තිබ්බ පීඩාව මට කියලා දුන්නා කියලා. තව කෙනෙක් තේරුම් ගත්තොත් එයාත් හිතනවා භාගතුන් වහන්සේ මගේ පීඩාව මගේ අරුබුදේ කියලා දුන්නා. තව කෙනෙක් ඒක තේරුම් ගන්නවා. 100 දෙනෙක් තේරුම් ගන්නවා රාගයේ ගින්නක් හිත ගිනි ගන්න දෙයක් කිලිටි වෙන දෙයක් කියලා තේරුම් ගන්නවා. 100 දෙනාටම තේරෙනවා බුදුරජාණන් වහන්සේ මගේ සිතේ තිබුණු අරුබුදේ මගේ හිතේ තිබුණු පීඩාව මට තෝරපු ගන්න බැරි තිබුණු දේ මට තෝරලා දුන්නා. භාගතුන් වහන්සේ මටමයි මේ ධර්මයේ කිව්වේ කියලා තේරෙනවානේ. දහසක් මේ ධර්මයේ පිළිගත්තොත් ඒ 10 දෙනාට මේක තේරෙනවා. ඒතකොට සියලු දෙනා එක සිතින් නෙවෙයි ඉන්නේ. සියලු දෙනා එක සිතින් නෙවෙයි ඉන්නේ. සියලු දෙනා එක සිතින් ඉන්නේ. ඒතකොට හිතේ ඉපදෙන දේවල් මත තීරණ ගන්න ගියොත් එහෙම හිතේ ඉපදෙන කුණු කන්දල් වලින් අපේ ජීවිතේ මනින්ට ජීවිතේ තීරණ ගන්න ගියොත් එහෙම දෙන්නේ කිරියොත් දෙවිදියක් තුන් දෙනෙක් හිටියොත් තුන් විදියක් හතර දෙනෙක් හිටියොත් හතර විදියක් පස් දෙනෙක් හිටියොත් පස් දෙනෙක් විදියක් නේ ගුටි කාපු සත්තු ටිකක් වගේ උතරනේ එකිනෙකා එක එක විදිහට එක අදහසට එන්නේ නැහැ. නමුත් බුද්ධ වචනේ පිළිගත්තොත් ඒතර බුද්ධ වචනේ ගොඩාක් නෙමෙයි ස්වල්ප මාත්‍ර ඇහුවත් ඒ අහන බුද්ධ වචනේ පිළිගත්තොත් මහණෙනි රාගය දුක් සහිත දෙයක් සිත කිලිටි කරන දෙයක් රාගයේ සිතට මලකඩක්
මේ විදිහට පෙන්නනවා. ද්වේෂය සිත කිලිටි කරන දෙයක්. සිතට මලකඩක්. සිත විනාශ කරන දෙයක්. මෝහය සිත කිලිටි කරන දෙයක්. මලකඩක්. සිත විනාශ කරන දෙයක්. ඒ රාගය ඇති වුණොත් ඒ සිතේ රාගය ඇති වෙලා රාගේ ප්‍රහාණය නොවුනොත් ඒ රාගෙන් රාගෙම ඇති වෙනවා. ද්වේෂය ප්‍රහාණය කරොත් ඒ ද්වේෂයෙන් ද්වේෂෙම ඇති වෙනවා. මේ විදිහට අපිට අකුසල් ගැන කියලා දෙනකොට අපි ඒක පිළිගත්තොත් අපිට අපේ සිතේ ස්වභාවය දැනගන්න පුළුවන්. තේරුම් ගන්න පුළුවන්. යම් වෙලාවකද අපේ සිතේ ස්වභාවය ඒ ධර්මයට අනුව තේරෙන්නේ. භාගතුන් වහන්සේ ගැන අප්‍රමාණ ප්‍රසාදෙ හිතේ ඇති වෙනවා. භාගතුන් වහන්සේ මේ දැන් මට කියලා දුන්නා වගේ කියලා යට තේරෙනවා. ඒතර ඒ විදිහට ඒ ධර්මයේ යමෙක්ද පිළිගන්නේ ඒ පිරිස ලක්ෂයක් නම් කෝටියක් නම් ඒ සීල දෙනා එක හා සමානව භාගතුන් වහන්සේ ගැන සතුට වෙනවා. ඒ හැමෝටම ධර්මයේ සමානයි. එකිනෙකාට වෙනස් ධර්මයක් නෙවෙයි. එක හා සමානව දැනෙනවා යාට. දැන් යම් කෙනෙක් සතර අපායන් නිදහස් නම් සිළු දෙනාට සම නිදහසක් නේ තියෙන්නේ. විමුක්තිය වෙනසක් තියෙනවද? ඈ? හිඟන්නේ අපායන් නිදහස් වෙනවා. රජුරුත් අපායන් නිදහස් වෙනවා. දෙන්නගේ විමුක්තිය සමානයිනේ. මේ රජුගේ නිදහස මේ හිඟන්නගේ නිදහස කියලා තැන් දෙකක් ලැබෙනවද? තැන් දෙකක් නැහැ. ඒ සම ධර්මයක්. සම විමසා බැලීමක්. සම අවබෝධයක්. නේ? ධර්මයේ සමානයි. විමසා බැලීම සමානයි. අවබෝධය සමානයි. විමුක්තිය සමානයි. එනම් මේ මිනිස්සුන්ගේ විෂමතාව තියෙන්නේ ඇයි? සම ධර්මයේ පිළිනොගන්න. වෙනස් දේවල් පිළිගන්නකොට ඒ හිතේ ඇති වෙන දේවල්, හිතේ ඇති වෙන වෙනස් දේවල්. නේ? වෙනස් දේවල් හිතේ ඇති වෙනවා. ඒතර වෙනස් විදිහේ ආකල්ප. එනිසා හිතේ ඇති වෙන සිතුවිලි ජීවිතය ගැන තීරණ ගන්න අදාළ කරගන්න එපා. සිතේ ඇති වෙන කල්පනා මත මම මෙහෙම කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ කියලා තීරණ ගන්න එපා. බුදු කෙනෙක් පහළ වෙච්ච කාලෙක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන කාලෙක ඒ ධර්මයේ අහන්ත ලැබෙද්දී ඒ ධර්මයේ තුල පෙන්වා දෙන ආකාරයට විමසා බැලීමට පුරුදු වෙන්න ඕන. එතකොට ඒ විදිහට විමසා බලන කෙනාට ජීවිතය ගැන ගන්නා තීරණ ධර්මයට අනුකූල වෙනවා. ඒතර මම මොකද්ද කරන්නේ? මොකද්ද කරන්න ඕන? කියලා නිවැරදි තීරණ ධර්මයට අනුකූල තීරණ ලැබෙනවා. නේද? ඒ නිසා හිතේ ඇති වෙන හිතවිලි සතුටෙන් පිළිගන්න එපා. ඒ වෙලාවේ සිතවිල්ල හොඳයි වගේ තේරෙන්න පුළුවන්. නැත්නම් නැහැ. ඔය ගොඩාක් මිනිස්සු අඬන ශෝක කරන වැළපෙන විලාප වෙන කඳුළු හලාගෙන අඬන මිනිස්සු පපුවට අත් වලින් ගහගෙන බිම පෙරලිපෙලි අඬන මිනිස්සු ඉන්නවා. ජීවිතේ නැති කරගන්න දඟලන මිනිස්සු ජීවිතේ නැති කරගන්න මිනිස්සු ඉන්නවා. ඒ සිත වද දීලා නිකන් නෙමෙයි. සිත වද දෙනවා. ඊට පස්සේ සිත වද දෙන්න ගත්තන් පස්සේ අතින් අල්ලලා නතර කරන්න බෑ. දැන් අපි හිතමු බල්ලෙක් පස්සෙන් පන්නන් එනවා. අපිට මොන හරි කරලා වළක්වන්න පුළුවන් නේද? පොල්ලකින් ගහලා හරි, අතින් අල්ල සමහරව අතින් අල්ලලා හරි. නැත්නම් ලණුවක් දාලා ගැට ගහලා හරි පුළුවන් මේක වළක්වන්න. මිනිස්සෙක් ගහන්න එනවා. මොකක් හරි කරලා වළක්වන්න පුළුවන්. අඩු ගානේ දුවන්න හරි පුළුවන් නේ. හැංගෙන්න හරි දුවන්න හරි වළක්වන්නට පුළුවන්. සිත වද දෙන්න පටන් ගත්තොත් මොකද කරන්නේ? සිත වද දෙන්න පටන් ගත්තොත් දුවන්නද? අල්ලන්නද? දැටින් අල්ලන්නද? මිත්‍රයාට කියන්නද මම මේ හිත වද දෙනවා මේක අල්ලපන්. උදව් කරපන්.
දැන් මිනිහෙක් ගහන්නවොත් යාළුවෙකුට කෑ ගහලා කියතගිනේ. අම්මට කෑ ගහලා කියන්න පුළුවන් නේ. හැංගෙන්න පුළුවන්. මොකක් හරි පිළියමක් තියෙනවනේ. සිත වද දෙන්න පටන් ගන්නවා. කාටද කියන්නේ? ගොඩක් අය කියන්නේ දෙයියන්නේ. දෙවියෝ මොකද කරන්නේ? වැඩේ වරද්දගෙන දෙවියන් ටිකම පස්සේ දෙවියෝ එන්නේ උදව් කරන. ඊට පස්සේ දෙවියන් බයිනෝනේ. ඒ නිසා ඒ විදිහට සිත වද දෙන්නේ මුල සිටම ඉපදුණු වදකාර සිතකින්ද? ඈ මුලින්දම වදකාර සිතක් ඉපදිලාද? නෑ. මුල සිටම වදකාර සිතක් ඉපදුණා අපි තියාගන්නේ නෑ නේද? මුල සිටම වදකාර සිතක් වුණා අපි ඒක තියාගන්නවද? ගන්නවද? නෑ. අපි එහෙම අනුන් දුන්නද ඒ සිත? අනුන් දුන්නේ නෑ සිතනේ. ඒ වද දෙන සිත අනුන් දුන්නේ නෑ. අපි ඒක මුලින්දම අපි ඒ විදිහට එකක් ගත්තෙත් නෑනේ. ඒතර කොහොමද මේ ඇතුළේ මේක පෝෂණය වෙලා අපට වද දෙන්න පටන් ගන්න? එහෙම නේද මිනිස්සු අඬන්නේ, වැළපෙන්නේ, ශෝක කරන්නේ. උහුල ගන්න බැරි දුක් ඇති වෙන්නේ. නේද? සමහර මිනිස්සු උමුතු වෙනවා. ගෙවල් දාලා යනවා. දුවනවා. කෝච්චියට පයින්නවා. ගඟට පයින්නවා, මූදට පයින්නවා. වැවට පයින්නවා. සමහර මිනිස්සු ළමයිත් එක්ක ගඟට පයින්නවා. මේ ළඟදී ගඟට පැනන ළමයිත් එක්ක මූදට වැවකට පැනනලු. කැලණි ගඟට පයින්නවා. කෝච්චියට පයින්නවා. ළමයිත් එක්ක ගිහිල්ලා. ඒ මොකද? සිතේනේ ප්‍රශ්නේ තියෙන්නේ. සිත තමයි ඒ විදිහට පොළඹවන්නේ. උහුල ගන්න බැයි කියලා පයින්නවා. ඒක පාට වෙනවද? නෑ. මුලින් සතුටෙන් පිළිගන්න සිතුවිලි තියෙනවා. ඒ සිතුවිලි මුල් කරන් තමයි මේ තීරණ ගන්න පටන් ගන්නවා අපි. මේ මට උදව් කරන සිතුවිල්ලක්, මට යහපත ඇති කරන සිතුවිල්ලක් කොහොමද තමයි පටන් ගන්න. ඒක තමයි අගේ කර කර පවත්න්නේ. ඒ සිතුවිල්ලම තමයි අපි බොහොම අගේ කර කර සතුට වෙමින් පෝෂණය කරපු සිතුවිලිම තමයි අන්තිමට ක්‍රමක්‍රමයෙන් පුංචිවට හටගන්න මල පුංචි ගෙඩියක් ඇවිල්ලා පුංචිවට ලපටිවට යන කටු මෝරලා අල්ලන්න බැරි ගන්නට උල් හදුනහම මුලින් එන්නේ මල් පොහට්ටුවක්. පස්සේ මල් පිපිලා හීනිවට එන ගෙඩිය කිරි දරුවටත් අල්ලන්න පුළුවන්. ඊට පස්සේ ලපටිවට එන කටු දැනෙන්නේ ඒ කටුම මෝරලා තියුණු වෙලා ඊට පස්සේ ඒවා ඇනෙන්න ගත්තාම බේරෙන්න බෑ. සිතුවිලි ආන්නේ වගේ මුලින් මල් පොහට්ටු වගේ පිපෙනකන් ආසයි නේ. පිපෙනකන් ආසයි. පිපිලා ඉද්දිත් ආසයි. සුවඳ බලන්න ආසයි. ඒ වගේ තමයි සිතේ ඇති වෙන ඇතම් සිතුවිලි ඊටාම සතුටින් මිනිස්සු බාරගන්නේ. ඒ සිතුවිලි මත තමයි තීරණ ගන්න. ඒතර ඒ තීරණ ගන්නට පටන් ගත්තන් පස්සේ ඒක වැඩිලා මල් පිපිලා ගෙඩි හැදිලා කටු ඇවිල්ලා කටු උල් වෙනකන්ම තේරෙන්නේ. ඒ ගානට අන්ධ වෙනවා. අන්තර උල් වෙච්ච කටු ඇනෙන්න ගන්නකොට තමයි මොකද උනේ කියලා හිතා ගන්න බැරි. නිසා මේ සිතට සතුට ඇති වෙනවා කියලා අමුතුවෙන් ඇති වෙන සිතුවිලි වලින් සතුට වෙවි තීරණ ගන්න එපා. ධර්මයට එකඟව වැඩ කරන්න. බුදුරජාණන් වහන්සේ කිව් දෙයට සරිලෙනවද කියලා බලන්න. බුදුරජාණන් වහන්සේගේ අවවාදයට මේක හරිද කියලා බලන්න. ධර්මයට එකඟයිද කියලා බලන්න. ඒතර අපිට ඒ විදිහට ධර්මයට එකඟයිද? බුද්ධ වචනයට එකඟයිද? බුදුරජාණන් වහන්සේගේ වචනයට ගැලපෙනවද? බුදුරජාණන් වහන්සේ අනුමත කරයිද? මේ විදිහට අපි කල්පනා කරලා බැලුවොත් ඒ එන සිතුවිලි මුලින් කොයිතරම් ලස්සනට ආවත්
අපිට ඒක බැහැර කරන්න පුළුවන්. භාගතුන් වහන්සේ පෙන්නනවා මේ කුසල් වේසින් එන අකුසල් තියෙනවා කියලා. කුසල් වේසින් අකුසල් වෙනවා. ධර්මයේ නොදත් කෙනා ඒ කුසල් වේසින් එන අකුසල් අර කටු පඳුරු තියුණු කටු හැදෙන ඒවයි පිපෙන මල් පිටි වගේ තමයි බල තේරුම් ගන්න. විස කවපු බීමේ සුවඳ වගේ තමයි තේරුම් ගන්න. මිහිරි සුවඳ තියෙන ලස්සන විස දාපු පානයක් තියෙනකොට ඒකේ සුවඳ ඒකේ ලස්සන ඒ විස ගැන නොදත් මිනිස්සයා මුලාවටපත් කරන්න සමර්ථ වෙනවා. ඒ වගේ තමයි ධර්මයේ නොදත් මිනිස්සයාට සිතේ ඇතිවෙන කුසල් වේසින් ඇතිවෙන අකුසල් බොහොම හොඳ දේ විදිහට තමයි අපි පිළිගන්නේ. මොකද එයාට එතනින් එහාට යමක් තේරුම් ගන්න දන්නේ නැති කමක් තියෙනවා. එතන එහාට දන්නේ නැහැ. ඒ නිසා අපි එතන එහාට තේරුම් ගන්න දැනුමක් ඇති කරගන්න. ඒ දැනුම ඇති වෙන්නේ බුද්ධ වචනේ පිළිගැනීමෙන්. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මූලික ධර්මයන් ගැන දැනුමක් අපිට තියෙන්න ඕන. මූලික ධර්මයන් ගැන දැනුමක් තියෙන්න ඕන. ඒ පළමු ධර්මයේ තමයි දුක්ඛාරය සත්‍යය. පළවෙනි සත්‍යය දුක්ඛාරය සත්‍යය. ඒ ගැන දැනුමක් අපිට තියෙන්න ඕන. ඒ දැනුම අත්හරින්න එපා. ඒ දුක්ඛාරය සත්‍ය ගැන තියෙන දැනුම අමතක කරගන්න එපා. ඊළඟට දුක්ඛ සමුදය ආර්ය සත්‍ය අමතක කරගන්න එපා. ඒවා මතක තියාගන්න. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය. ඒ ආර්ය සත්‍ය හතර අමතක කරගන්න එපා. ඊළඟට ඒ ආර්ය සත්‍ය හතරම විවිධ විදිහට විස්තර කර දෙන ධර්මයන් තියෙනවා. ඒවා අපි ඉගෙනගෙන තියෙනවා, අහලා තියෙනවා, යලි යලි අහනවා. ඒවා අමතක කරගන්න එපා. මෙතෙන්දී අමතක කරගන්න එපා කියන්නේ මම කලින් නිතර කියන දෙයක් තමයි සාමාන්‍ය ඉගෙන ගන්න විදිහට කටපාඩම් කරගෙන අර හිත පීඩා කරගන්න නෙමෙයි. දැන් රාගයේ දුක් සහිත දෙයක් කියන එක පාඩම් කරන්න අමුතින් දඟලන්න ඕනද? කිසිම වෙහසක් නැහැ නේද? නේ? අන්නේ ඒ ක්‍රමයෙන් මම කියන්නේ ධර්මයේ පාඩම් කරගන්න කියලා කියන්නේ. නැත්නම් අපි අර පරණ ඉස්කෝලේ ඉගෙන ගත්ත ක්‍රමයට මේ කරන පාඩම නෙමෙයි. වයසට යෑම දුකක්, ලෙඩවීම දුකක්, මරණයට පත්වීම දුකක් කියලා දුක්ඛාර සත්‍ය පාඩම් කරගන්න ඒ විදිහට දැනගන්න වෙහෙස වෙන්න ඕනද? වෙහෙස වෙන්න ඕනේ නේද? ඒකයි ඒ භාගතුන් වහන්සේ වැඩ සිටි කාලේ ඊටාම සාමාන්‍ය මිනිස්සු ධර්ම අවබෝධ කරේ ඒකයි. අද මේ උපාදි පිට උපාදි ගහපයටත් බැරියයි. ඒගොල්ලෝ පාඩම් කරනකම හිතන්නේ අර ඉස්කෝලේ ගිහිල්ලා පාඩම් කර ක්‍රමයට කරන්න කියලා. එතකොට ඒක ඒ විදිහට කරගන්න බෑ. එහෙම කරන්න බෑ. ඒ විදිහට කරා කියලා වැඩකුත් නෑ. ඒකෙන් අවබෝධයක් කරා යන්න බෑ. එහෙම අවබෝධයක් කරා යන්න පුළුවන් නම් අද ත්‍රිපිටකෙම දන්න අය කොච්චර ඉන්නවද නේ? ගොඩක් ඉන්නවා. දැන් පාදිලි උන්නාසලා පවා ත්‍රිපිටකය දන්නවා. අපිට වඩා දන්නවා. අපිට වඩා ත්‍රිපිටකේ පාඩම් කරන ඇතම් පල්ලි වල පවා ත්‍රිපිටකේ තියෙනවා. ඒගොල්ලෝ අධ්‍යයනය කරනවා. තහනමක් නැහැ. අධ්‍යයනය කරනවා. ඒගොල්ලෝ ඉගෙන ගන්නවා. ඒකට අවබෝධයක් ඇති වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ සාමාන්‍ය අධ්‍යාපන ලබන ක්‍රමයට තමයි ඒක කරන්නේ. සාමාන්‍ය දැනුමක්, විශේෂ දැනුමක් හදා ගැනීම පිණිස. ඒ නිසා ආර්ය සත්‍ය ඉගෙන ගැනීම කියන කරුණේදී වෙහෙස නැතුව පීඩා නැති වෙන විදිහට අහලා දැනගන්න. ඒ විදිහට දැනගන්න, ඒ විදිහට අපිට ධර්මයේ දැනගත් ධර්මයන් කොච්චර අපිට තියෙනවද නේ? ආර්ය සත්‍ය හතරම අපි අහලා තියෙනවා. ඒක දන්නවා. නමුත් දන්නේ නැහැ කියලා අපි තියෙනවා බොරු නේ. ඒක අපි අහලා තියෙනවා. නේ? අපි ළඟ නැත්තේ ඒ ධර්මයේ පිළිගැනීම නැත්තේ. නේද?
සබ්බේ සංඛාරා අනිච්චාති. යදා පඤ්ඤාය පස්සති. අත නිබ්බින්දති දුක්ඛේ. ඒ සමග්ගෝ විසුද්ධියා. එහෙනම් ගාතාවක් අපි අහලා තියෙනවනේ. ඈ කොච්චර කල් අපි අහලාද වනේ? ඔක හැමෝටම පාඩමුත් ඇතිනේ. නේ? පාඩම් ඇතිනේ. සබ්බේ සංඛාර අනිච්චාති. සියලු සංස්කාර අනිත්‍යයි. යදා පඤ්ඤාය පස්සති. සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි. මෙසේ ප්‍රඥාවෙන් දකීද අත නිබ්බින්දති දුක්ඛේ. ඒ දුකේ කලකිරීම. එහෙම නැත්නම් දුක ගැන නිබ්බිදාවටපත් වීම. ඒ සමග්ගෝ විසුද්ධිය. ඒමයි විසුද්ධියට මාර්ගය. ඒමයි නිවනට මාර්ගය. ඒමයි පිරිසුදු මාර්ගය. අපි පහුගිය කාලේ දිගටම කතා කරේකනේ. සියලු සංස්කාරයන් අනිත්‍යයි. මේ විදිහට නුවණින් දකීද. එහිදී නැත්නම් එවිට දුකෙහි කලකිරේ. නැත්නම් දුක ගැන නිබ්බිදාවටපත් වෙනවා. එයමයි විමුක්තියට මඟ. මේක අපි අහලා නැද්ද? නමුත් ධර්මයේ දන්නේ නැහැ, තේරෙන්නේ නැහැ කියන එක කීදෙනෙක් කියනවද? නේ? ඔය අසුදේ අපි පාඩම් කරගෙනත් තියෙනවා. ඕක කොච්චර අපි කතාවට කියලාද නේ? සාකච්ඡාවලට කොච්චර කියලාද නේ? නමුත් සීල සංස්කාර අනිත්‍යයි කියලා පිළිගැනීම අප ළඟ තියෙනවද? පිළිගැනීම නැති නිසා මොකද වෙලා තියෙන්නේ? ඒ විදිහට විමසා බැලීම නැහැ. ඒ විදිහට ප්‍රඥාවෙන් දැකීම නැහැ. සීල සංස්කාර ධර්මයන් දුකයි කියන්නේ මෙසේ ප්‍රඥාවෙන් දකිනවා නම් දුකෙහි කලකිරීම වේ. ඇයි මේ දුක ගැන කලකිරෙන්නේ නැත්තේ? මේ දුකයි කියලා අපිට තේරෙනවා නම් ඒක පිළිගන්න කැමති වෙන්නේ නැහැ නේද? නමුත් දැන් අපි දුක පිළිගන්න ඕනේ. දුක එපා වීමක් නැහැ නේද? ඒතර යලි දුක පතනවනේ. යලි දුක පතනවා දුකට කැමති. එහෙනම් දුකේ එපා වීමක් නැහැ. නිබ්බිදාවටපත් වීමක් නැහැ දුක කෙරෙන්නේ. දුක ගැන නිබ්බිදාවටපත් වීමක් නැහැ. නේ? අත නිබ්බින්දති දුක්ඛේ කියන එක නැහැ. ඒ නිසා ඒ සමග්ගෝ විසුද්ධිය. ඒ දුකට ඒ විසුද්ධියට මාර්ගය අපි ළඟ නැහැ. නේ? නමුත් අපි යෝගාතාව පාඩම් කරන කතා කරලා ඇති, විභාග ලියලා ඇති, විස්තර කරලා දීලා ඇති. ලිපි වලට පාවිච්චි කරලා ඇති. කවි වලට පාවිච්චි කරලා ඇති. වන්දනාවට පාවිච්චි කරලා ඇති. නමුත් මේ විසුද්ධිය පිණිස වන මාර්ගයේ තියනවද දැන්? විසුද්ධිය පිණිස මාර්ගය Taman තුල තියනවද කියලා බලන්න ඕන. එහෙම නොයනවා නම් මාර්ගේ නැත්තම් විසුද්ධිය පිණිස මාර්ගය Taman ළඟ තියනවද? නැත්තම් දුක ප්‍රාර්ථනා කිරීම තියනවද? දුකෙහි ප්‍රාර්ථනා කිරීම තියනවද Taman තුල? මොකද්ද මේ දුක ගැන නිබ්බිදාවටපත් වෙනවා කියලා ඒක තේරුණාද? අත නිබ්බින්දති දුක්ඛේ කියන එක ඒක තේරුණාද? දුක ගැන නිබ්බිදාවටපත් වෙනවා කියන එක. ඒක තේරුණාද? ඈ? නිබ්බිදාවටපත් වෙන්නේ නැත්තම් මොකද වෙන්නේ? ආස්වාදයෙන් සිහි කිරීම තියෙනවා. නේද? අපි ඔය කලින් විස්තර කරාවා. දන්නේ නැහැ කියන්න බෑ. මම ගොඩාක් විස්තර කරලා. නිබ්බිදාටපත් නොවන තැන මොකක්ද තියෙන්නේ? ආස්වාදයෙන් සතුටින් පිළිගන්නවා.
ආස්වාදයට අනුව සිහි කිරීම තියෙනවා. මොකද්ද? මොක ගැනද? දුක ගැන. දැන් මොකද්ද දුක ගැන සිහි කරනවා කියලා අපි කරන්නේ? නේතර ඒක තමයි මම අහන්නේ. දැන් දුක ගැන ආස්වාදයෙන් සිහි කරනවා කියන එක තේරෙනවද කියලා බලන්නේ මම. ඇස ගැන. ඇස සතුටින් පිළිගන්නවා. සතුටින් සිහි කරනවා. සතුටින් පතනවා. ආස්වාදයෙන් සිහි කරනවා. ඇසට පෙනෙන රූපය සතුටින් පිළිගන්නවා. සතුටින් පතනවා. ඉතින් මේ විදිහට ඇස, කන, නාසය, දිව, ශරීරය, සිත ඒවා සතුටින් පිළිගන්නවා නම්, සතුටින් සිහි කරනවා නම්, එහි බැසගෙන සිටිනවා නම් නිවන් මාර්ගට ඇවිල්ලාද? නෑ. නිවන් මාර්ග කියලා කියන්නේ රාග දේශ මොහ ෂේ වෙන මාර්ගය. විමුක්ති මාර්ගය. ඒතර විමුක්ති මාර්ගයේදී වෙන්නේ ඇස කන නාසය දිව ශරීරයේ සිට රූප ශබ්ද ගන්ධ රස පහස අරමුණු මේ කියන ආධ්‍යාත්මික හා බාහිර ලෝකය. ඒක තමයි දුක. ඇස කන නාසය දිව ශරීරයේ සිටට කියනවා දුක කියලා. ඒ දුක සතුටින් පිළිගන්නවා නම්, සතුටින් සිහි කරනවා නම්, ආස්වාදයෙන් යුක්තව සිහි කරමින් ඉන්නවා නම්, ඒ කියන්නේ අගය කිරීම තියෙනවා. ඒ ප්‍රාර්ථනා කරනවා මීට වඩා හොඳ දෙයක් තියෙනවායි කියලා අපි හිතනවා නම්, මේ තියෙන දෙයට වඩා මේ තියෙන ඇහැ කන නාසය දිව ශරීරයේ සිතට වඩා මීට වඩා හොඳ එකක් තියෙනවා. එතන මීට වඩා හොඳයි. එතන මීට වඩා සුවයි. මෙතන ටිකක් පීඩයි තමයි. නමුත් ඊට වඩා සුවේ තියෙන පීඩා නැති ඇහැක් කනක් නාසයක් දිවක් ශරීරයක් සිතක් තියෙනවා. එතෙන්ට යන්න ඕන කියලා හිතෙනවා නම් ඒ මොකද්ද කරන්නේ? ඇස සතුටින් පිළිගන්නවා කියන එක නේද? එහෙනම් ඒ මොකද කරන්නේ? දුක සතුටින් පිළිගන්නවා කියන එකයි. ඒ කියන්නේ අත නිබ්බින්දති දුක්ඛේ කියන එක නෑ. අත නිබ්බින්දති දුක්ඛේ කියන ධර්මයේ තියෙනවා නම් මොකද වෙන්නේ? ඇහැ සතුටින් පිළිගන්නේ. කන සතුටින් පිළිගන්නේ. නාසය සතුටින් පිළිගන්නේ. දිව සතුටින් පිළිගන්නේ. කය සතුටින් පිළිගන්නේ. සිත සතුටින් පිළිගන්නේ. එතකොට ඒ ඇස කන නාසය දිව ශරීරයේ සිත සතුටින් පිළිගන්නේ නැත්නම් මේ ලෝකේ කොහේ හෝ තැනක සතුටින් පිළිගන්න පුළුවන් ඇහැ කන නාසය දිව ශරීරයේ සිතක් උහුට තියෙනවා? තියෙනවද? නෑ. එන ලෝකේ කොහේ හෝ තැනක සතුටින් පිළිගන්න පුළුවන් ඇහැ කන නාසය දිව ශරීරයේ සිත නෑ කියලා දන්නවනම්, ඒ විදිහට විමසීම තියෙනවා නම් ඒක තමයි ප්‍රඥා විමසා බලනවා කියලා කියන්නේ. ඒ කොහොම කෙනාටද? සියලු සංස්කාර දුකයි කියලා පිළිගන්න කෙනාට. සියලු සංස්කාර දුකයි කියලා දන්නවා නම් එයා ඒ විදිහට නුවණින් විමසා බලනවා. පැහැදිලිද? ඒකයි ගාථාවේ තියෙන්නේ. ඒතර සියලු සංස්කාර දුකයි කියලා පිළිගන්න කෙනාට ඒ ගැන විමසා බලන්න පෙළඹෙනවා. සියලු සංස්කාර මොනවද? ඇස කන නාසය දිව ශරීරය සියලු සංස්කාර වලටයි. සියලුම සංස්කාර ඇහැ කන නාසය දිව ශරීරය සියලු සංස්කාර අනිත්‍යයි කියලා පිළිගත්තොත් ඒ ගැන විමසා බැලීම සිද්ධ වෙනවා. පිළිගන්නේ නැත්තම් ඒක අහලා තියෙන්න පුළුවන්. නමුත් ඔහු සාමාන්‍ය කෙනාගේ පිළිගන්නේ මොකද්ද? ඇහැ කන නාසය දිව ශරීරයේ සිට සුවයි, හොඳයි, පහසුයි, සැපයි කියන පිළිගැනීම තමයි සාමාන්‍ය කෙනාගේ තියෙන්නේ. නැත්නම් නිට්ටයයි සුඛයි ආත්මයි කියන අදහස. ඒතර මේ දැන් තියෙන එකේ පොඩ්ඩක් ලෙඩ තියෙන්න පුළුවන් එහෙම තමයි. නමුත් මීට වඩා හොඳ එකක් කොහෙද තියෙනවා?
කියලා යෝගී හිත තියෙන්නේ. ඒතර දැන් තියෙන එක ලෙඩ වෙන්න පුළුවන්, රිදෙන්න පුළුවන් මොනවද ඊට වඩා හොඳ එකක් තියෙනවා. ඒතර උට ඒ ගැන ප්‍රාර්ථනාවක් තියෙනවා. මේක උනාට කමන්නේ මං හොඳ එකට යනවා. ලෝකෙ කොහෙර හොඳ එකක් තියෙනවා. මෙතන තමයි පීඩාව. මෙතන වෙහෙසයි. නමුත් වෙහෙස නැති, පීඩා නැති, දුක් නැති සුව තියෙන ඇහැ කන නාසය දිව ශරීරයක් තියෙනවා කියලා හිතෙනවා. සියලු සංස්කාර අනිත්‍යයි කියලා පිළි නොගන්නා කෙනා තුල. සියලු සංස්කාර අනිත්‍යයි කියලා පිළිගන්නවා නම් ඔහු විමසා බලනවා ඒ ධර්මයේ එලෙසම. ඒතර ඔහුට තේරෙනවා මේ මනුෂ්‍ය ලෝකේ, දෙවි ලෝකේ, බ්‍රහ්ම ලෝකේ කොහේ බැලුවත් සියලු සංස්කාර දුකයි කියන එක ඔහුට තේරෙනවා. ඒ විදිහට තේරුම් ගන්න දුකෙහි කලකිරීම, දුක ගැන නිබ්බිදාවටපත් වීම කියන එක සිද්ධ වෙනවා. අත නිබ්බින්දති දුක්ඛේ කියන්නේ. ඒතර අපි ඒ විදිහට මේ ඇහැ කන නාසය දිව ශරීරයේ සිත අස්වසීමෙන් තොර දෙයක් විදිහට විමසා බැලීමක් කරනවද නැද්ද කියලා බලන්න ඕනේ. ඇස කන නාසය දිව ශරීරයේ සිත කියන සංස්කාර ධර්මයන් අස්තිර දේවල්, අනිත්‍ය දේවල් විදිහට විමසා බැලීමක් අප තුළ තියෙනවද බලන්න ඕනේ. එහෙම විමසා බැලීමක් තියෙනවා නම් ක්‍රමක්‍රමයෙන් අපේ අවබෝධය ඉපදිලා වැඩිනවා සියලු සංස්කාර අනිත්‍යයි කියන ධර්මයේ සම්බන්ධයෙන්. ඒතර අපේ මුලින් අප තුළ ඇති වෙන පිළිගැනීම ස්ථිර ආය කාටවත් පෙරලන්න බැරි අවබෝධයක් බවට පත් වෙන කලක් වෙනවා. මුලින් අපි අහලා දැනගන්නවා ඒක. භාග්‍යවතුන් වහන්සේ තමයි පෙන්වන්නේ. මහණෙනි සියලු සංස්කාර දුකයි. අනිච්චා භික්ඛවේ සංඛාරා. අද්දුහා භික්ඛවේ සංඛාරා. අනස්සාසිකා භික්ඛවේ සංඛාරා. මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවානේ. ඒතර අපි මේක අහපුවාම මේ ධර්මයේ හිතට ගියා නම් අපට විමසා බැලීමක් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ධර්මයේ හිතට ගියා ධර්මයේ පිළිගන්නවා කියලා කියන්නේ ඒකයි. ධර්මයේ පිළිගැනීමත් සමගම ඒ කියන්නේ විමසා බැලීමක් සිද්ධ වෙනවා. ඒක තමයි ධර්මයේ බැස ගන්න පටන් ගන්න විදිය. ධර්මයේ පිළිගන්න කෙනා ඒ ධර්මයට අනුව විමසා බැලීම පටන් ගන්නවා. ඒකයි ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරය කියන්නේ ඒකට. ධර්ම ශ්‍රවණේ සාර්ථක නම් ඒ කියන්නේ ධර්මයේ පිළිගත් කෙනා බවට පත් වෙනවා. ධර්ම ශ්‍රවණේ සාර්ථක වෙන ධර්මයේ පිළිගන්න කෙනා. ධර්මයේ දන්න කෙනා. ධර්මයේ පිළිගන්න කෙනා, ධර්මයේ දන්න කෙනා, ධර්මයේ දරාගත්ත කෙනා කියන එක අදහස. ධර්මයේ පිළිගත්තා නම්, ධර්මයේ දරාගත්තා නම්, ධර්මයේ දැනගත්තා නම් ඒ සැනින් එහෙම නැත්නම් ඒත් සමගම සිදුවෙන දේ තමයි ඒ ධර්මයට අනුව හිතන්න පුරුදු වෙනවා. ධර්මයට අනුව හිතනවා, විමසලා බලනවා කියන්නේ ඒකයි. ඒතර ධර්මයේ කියලා කියන්නේ ආර්ය සත්‍ය ගැන කියන්නේ. ආර්ය සත්‍ය ගැන කියන දේ තමයි ප්‍රඥාව කියලා කියන්නේ. ඒතර ධර්මයට අනුව විමසනවා කියවම ප්‍රඥාවට අනුව බලනවා. ප්‍රඥාවෙන් විමසනවා, ප්‍රඥාවෙන් බලනවා කියන්නේ ඒක තමයි. ඒතර සංස්කාර දුකයි. සංස්කාර අනිත්‍යයි. සංස්කාර කැඩෙන බිඳෙන දේවල් කියලා අපි අහනකොට ඒක පිළිගත්තා නම් යම් වෙලාවක එතන පටන් අපි ධර්මයේ දන්න අය බවට පත් වෙනවා. ධර්මයේ දන්නවා නම් ධර්මයේ පිළිගත්තා නම් මොකද වෙන්නේ? ඒක විමසා බලන්න පටන් ගන්නවා. ඒක කාටවත් වළක්වන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක අභ්‍යන්තර සිදුවෙන එකක්. යෝනිසමනසිකාරය කියන්නේ ධර්මයට අනුව කල්පනා කිරීමට. ඒතර ධර්ම ශ්‍රවණය යෝනිසමනසිකාරයයි දෙක එකතු වුණා මොකද වෙන්නේ?
සම්මා දිට්ඨිය ඇති වෙනවා. දෘෂ්ටිය පිරිසුදු වෙනවා. ධර්මයේ බැස ගැනීම සිද්ධ වෙනවා. සෝ අත භික්ඛවේ භික්ඛු සබ්බේ සංඛාරා අනිච්චතෝ සමුනුපස්සන්තෝ කියලා කියන්නේ. මහණෙනි භික්ෂුව සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන් විමසා දකීද. අනුලෝමිකාය කන්තියස් භවිෂ්‍යති සමන්නාගතෝ ථානමේතං විච්චති කියනෝනේ. මතකද ඒ කාරණේ? මහණෙනි භික්ෂුව සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය වශයෙන් විමසා බලයිද ධර්මයට අනුකූල වන විවසීමෙන් යුක්ත වෙනවා කියන කරුණ සිද්ධ වෙනවා කියනවා. බලන්න මේ ධර්මයෙන් එකිනෙකට ගැලපෙන හැටි නේ. නේද? ධර්මයෙන් එකිනෙකට ගැලපෙනවනේ. ඒ නිසා මේ සීල සංස්කාර ධර්මයන්හි අනිත්‍ය භාවය ගැන අපි ගොඩාක් අහලා තියෙනවා. යලි යලි අහනවා. නමුත් අපට නැත්තේ ඒ ධර්මය ඇත්තයි කියලා පිළිගැනීම. ඒ පිළිගැනීම තිබුණා නම් පිළිගැනීම සිද්ධ වුණා නම් යම් වෙලාවක විමසා බැලීම සිද්ධ වෙනවා. මොකද ඒක කාටවත් බලෙන් කරන්න පුළුවන්ද? ඒ යන්ත්‍රයක් අපි බලෙන් කරකනවා නේද? දැන් අර අපි මුලින් කිව්වා නේද? කෙනෙකුගේ සිතේ ඇති වෙන අමාරුකමක් වෙනවා. සිතුවිලි වේදනා දීලා අපිට පීඩා කරනවා. ඒතර පුළුවන් ද අම්මට හරි මිත්‍රයාට හරි හිතවතට හරි ඒක නතර කළ දෙන්න පුළුවන්. අපිට බෑ. අපි කියනවා යාළුවෙකුට අනේ මේක නතර කළ දෙන්න. මගේ හිතට අමාරුයි. මේ ඇනෙනවා. පීඩා එනවා. ගිනි ගන්නවා හිත. කියලා උන් අම්මට කියනවා අම්මේ අමාරුයි නතර කරන්න. බෑ. තාත්තට කියනවා අනේ තාත්තේ මට අමාරුයි. මේ හිත අමාරුයි. එහෙම ළමයි ඉන්නව නේද? බිරිඳ ස්වාමියා දරු මල් ඔක්කොටම කියනවා යාළුවන්ට කියනවා කෑ ගහලා හිතට අමාරුයි මට අමාරුයි හදන්න. බෑ. දුවලා ගිහලා ගඟට පයින්නවා. කෝච්චියට පයින්නවා. ඔය වගේ අනිත් පැත්තටත් බෑ. ඒ පැත්ත හදන්න බෑනේ කෙනෙකුට. අපටත් බෑ. අපටත් ඒ කරුණාන් පස්සේ අපටත් හදන්න බෑ. වෙන කෙනෙකුට කරන්නත් බෑ. ඔය වගේ තමයි ඒ අයනසේ මානසිකාරය තමයි ඉදිරි කරකැලගෙන හදන්න බෑ නතර කරන්න බෑ කාටවත්. ඒ අයනසේ මානසිකාරය අපට පාලනය කරන්නත් බෑ. අනිතර පාලනය කරන්නත් බෑ. විනාශයෙන් විනාශයට යනවා. ඒක අපි කරාද? ඒක අපි කරලාද? අපි කරන අපි නොකර ඉඳි තිබ්බනේ. ඒ මොකද උනේ? අසත් ධර්ම ශ්‍රවණය කරා. වැරදි දේ ඇහුවා. ඒක හිත පිළිගත්තා. පිළිගත්ත ගමන් එයා ඉදිරි හිතන්න පෙළඹෙනවා. නැත්නම් වෙන කෙනෙක් කරලා නෙවෙයිනේ. නේ? අපිට කනින් ඇහෙනවා හා මේක ලස්සනයි අරක ලස්සනයි. අරක සුවයි මේක සුවයි කියලා අහනවා. අපි ඒක පිළිගන්නවා සතුටෙන් හා බොහොම හොඳයි අපිට හිතවතෙක් කිව්වේ. ඊට පස්සේ ඒක අපි හිතේ වැඩ කරනවානේ. පිළිගත්ත ගමන් හිතේ වැඩ කරනවා. පිළිගත්ත ගමන් ඒක හිතේ වැඩ කරනවා. ඊට පස්සේ අපි ඒක බොහොම සතුටෙන් තමයි සිහි කර කර ඉන්නේ. අන්තරේ හිත ඒ විදිහට ක්‍රියාත්මක වෙලා ආවෙලා නතර කරන්න බැරි මට්ටමට එනකොට අපිට අයින් කරගන්න බෑ. ඒතර තමයි විලාප දීදී දුවන්නේ. විලාප දීලා ශෝක කරන්නේ එතකොටයි. ඒ වගේ යෝනිසෝ මනසිකාරයත් අපිට ඒක හදන්න බෑ. අපිට පුළුවන් නම් අපි කොහොම හරි කරගන්නව නේද? එහෙම අපිට කරගන්න පුළුවන් එකක් නෙවෙයි. අයෝනිසෝ මනසිකාරයත් අපි කරන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරයත් අපි කරන්නේ නැහැ. අපිට පුළුවන් නම් තව කෙනෙකුට පුළුවන් නේද කරන්න. දැන් අම්මා ඊටාම ආදරවන්ත කෙනා. අම්මට පුළුවන් අපිට ඒක හදලා දෙන්න. බෑනේ. එන එක හේතුවකින් හට ගන්න එකක්. මොකද්ද හේතුව? ධර්මයේ පිළිගැනීම. ධර්මයේ පිළිගැනීම. ධර්මයේ පිළිගන්න ධර්මය අහන්න ඕන නේද? ධර්ම ශ්‍රවණය
සාර්ථක කළොත් සුතහ දතා කියලා කියන එක ශ්‍රවණය කරා ඒ ධර්මය පිළිගත්තාම හිතේ පිළිගද්දී සිතේ පවතිනවා. ඒකට වෙහසක් නැහැ. ආයනසුමනසිකාරය මහා දුක් ගොඩක් උපදින ආයනසුමනසිකාරය පවා මුලින් දුක් සහිත නැහැ. ඒක බොහොම පහසුවෙන් වැඩ කරනවා. මුලින්ම දුක ඇති වුණා නම් ඒක වලක ගන්න මොකක් හරි කරන්න තිබුණානේ. නේද? එහෙමනම් ගොඩක් දෙනා ඒකට ඇතුල් වෙන්නේ නැහැ. මුලින්ම දුකක් තියෙනවා නම් ඇතුල් වෙන්නේ නැහැ. මුලින්ම පොඩි මිහිරක් තියෙනවා ඒකේ. මුල මිහිරක් තියෙනවා. පස්සේ තමයි පීඩා එන්න ගන්නෙ. යෝනිසමනසිකාරයේ මුලින් පොඩි අපහසුතාවක් තියෙන්න පුළුවන්. පස්සේ සුවේ තියෙන්නේ. මුළුමනින්ම සුවේ තියෙන්නේ. නමුත් නිවැරදිව ධර්මයේ පිළිගත්තොත් කිසිම අපහසුාවක් නැහැ. ධර්මයේ හොඳින් දරා ගන්නවා නම් කිසි අපහසුාවක් නැහැ. වෙහෙස නැතුව ඒ ධර්මයේ සිටේ පවතිනවා. ඒතර ඒ විදිහට අපි සංස්කාර අනිත්‍යයි කියලා පිළිගත්තොත් ඒ පිළිගත් විදිහට සිත ක්‍රියාත්මක වෙනවා. ඒ විදිහට සිත ධර්මයට අනුව පවතිනකොට ඒ ධර්මෙහි බැස ගන්නවා. පැහැදිලි නේද ඒක? ඒ නිසා අපි අහලා තියෙන ධර්මයන් අපේ සිතේ හොඳින් පවතිනවාද කියලා බලන්න ඕන. සිතේ පවතින්නේ නැත්නම් හේතුව තමයි අපේ ධර්මයේ පිළිඅරන්නේ. පිළිඅරගෙන. එමන යලි ධර්මයේ ඇසීමයි කරන්න ඕන. යලි ධර්මය අහනකොට යලි හුම්කන් දෙනකොට ඒ ධර්මයේ පිළිගැනීම සිද්ධ වෙනවා. බය වෙන්න එපා. යලි අහන්න. ඒකයි කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණයේ භාවිතා බහුලී කතා කියලා කියන්නේ. ඒක පුරුදු කරගන්න ඕන. පුරුදු කිරීම ටිකක් අමාරුයි. පුරුදු කරන් පස්සේ ඒක බොහොම පහසු දෙයක් බවට පත් වෙනවා. නැතිව බැරි දෙයක් බවට පත් වෙනවා. ඒතර බහුල වශයෙන් කරන්න පුළුවන්. ඒතර මේ සිතට පිළිගන්න සිද්ධ වෙනවා. යමක් බහුල වශයෙන් කරද්දී එතනක පිහිටනවා. නිසා කල්යාණ මිත්‍ර ඇසුර සද්ධර්ම ශ්‍රවණයේ හොඳින් පුරුදු කරනකොට කලකදී බහුල වශයෙන් මේක කරන්න පුළුවන්. බහුල වශයෙන් කරද්දී ධර්මයේ පිළිගැනීම සිද්ධ වෙනවා. නොවි තියෙන්නේ. හේතු සහිතයි. හේතු ප්‍රත්‍ය සහිතයි. ඒ විදිහට සිතට ඒ පිළිගැනීම ඇති වෙද්ද ඊතර යෝනිස මනස්කාරය ධර්මයට අනුව කල්පනා කිරීම සිද්ධ වෙනවා. එතකොට මේ සංස්කාර අනිත්‍යයි කියන කරුණ මෙනෙහි කරන්න, සිහි කරන්න, ඒ ජීවිතේට ගල්පා බැලීම කියන එක ක්‍රමක්‍රමයෙන් සිද්ධ වෙනවා. ඒක තමයි නුවණින් කල්පනා කිරීම කියලා කියන්නේ. ඒ විදිහට අපි විමසා බලද්දී ජීවිතේට ගල්පා බලද්දී දුකෙහි කලකිරීම, දුකෙහි යථා ස්වභාවය වැටහීම සිද්ධ වෙනවා. අස කන නාසය දිව ශරීරයේ සිත කියන සංස්කාරවල ආදීනව පේන්න ගන්නවා. බලන තැන ආදීනවම පේන්න ගන්නවා. ඒකට තමයි නිබ්බිදාවටපත් වෙනවා කියලා කියන්නේ. නිබ්බිදාවටපත් වෙන කෙනකයි. බලන තැන ආදීනවම පේනවා. ආදීනව කියන්නේ මොකද්ද? යමක් අනිත්‍යයිද, දුකයිද, වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයිද, නැත්නම් විපරිණාමයට පත් වෙන ස්වභාවයෙන් දුකද, එහි ආදීනවේ. ඒතර අපි සංස්කාර අනිත්‍යයි කියන ධර්මයේ පිළිඅර ගත්තොත් ඒට අනුව විමසා බැලීම සිදු වෙනවා. ඒ ධර්මයේ ජීවිතය තුළ තියෙනවද කියලා බලන්න පටන් ගන්නවා. විමසා බලන කෙන එකයි. එතකොට බලන තැන් වල ඒ අනිත්‍ය පේනවා. කැඩෙන බිඳෙන බව, වෙනස් වෙන බව, දිරන බව පේන්ට ගන්නවා. මොනවද බලන තැන් කියන්නේ? සංස්කාර. බලන තැන සංස්කාර තියෙන්නේ මොනවද? ඇහැ, කන, නාසය, දිව, ශරීරය, සිත. ඒවා සංස්කාර. බලන තැන් කියන්නේ ඇහැ ගැන බලනවා, කන ගැන බලනවා, නාසය ගැන බලනවා, දිව ගැන, සිත ගැන, ශරීරය ගැන බලන තැන කැඩෙන බිඳෙන අස්තිර
අස්වැසීමකින් තොර බව පේන්න ගන්නවා. අත නිබ්බින්දති දුක්ඛේ. සතුටෙන් ගත කර ඒව ගැන සතුටෙන් යුක්තව බලපු ස්වභාවය නැති වෙලා යනවා. ඒතර කෙනෙකුට ඇවිල්ලා පුළුවන් අපිට එක කියලා සතුට කරන්න අපිව. අපිට වර්ණාවක් කරන්න පුළුවන් දේ ගැන. ඇයි සතුටුන් ස්වභාවය නැති වෙලා? නිකම්මද නැති උනේ? අපි බය කළද නැති උනේ? නෑ. විමසා බැලීම නිසා. ප්‍රඥාවෙන් දැකීම නිසා. ඒතර ඒ දුකෙහි කලකිරීම සිදුනාට පස්සේ ඒ සමගම ඒ කලකිරුණු දේ යථාර්ථය තවදුරටත් සිහි කරමින් වාසය කිරීම සිද්ධ වෙනවා. එimhe වෙන්නේ ඇයි? දැන් බලන්න මේක. දැන් සාමාන්‍ය භාෂාවේ කලකිරෙනවා කියන වචනේ මේකට දැන් මේ ධර්මයේ වචනේ සාමාන්‍ය භාෂාවේ භාවිතයත් එක්ක ගත්තාම නොගැලපෙනවා කියන නොතෙන්දී. සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි හිතනවා අපි කතා කරනවා යම් යම් දේවල් ගැන කලකිරුණා කියලා. කියනවා සමහරට අපි බිරිඳ ස්වාමියා ගැන මට කලකිරලා තියෙන ඔය මිනිස්සු ගැන කියනවා. නැත්නම් ඥාතින ඔය මිනිස්සු ගැන කලකිරලා තියෙන්නේ කියලා කියනෝනේ. ඒතර කලකිරුණ කෙනා මම බලන්නවත් කැමති නැහැ, හිතන්නවත් කැමති නැහැ කියනෝනේ. නේද? ඒ පැත්ත නොබලා ඒ පැත්ත හිතන්නේ නැතුව අමතක කළ කෙනෙක්වත් මට කියන්න එපා මට ඔක අමාරුයි කියනෝනේ. ඒතර ඒ සාමාන්‍ය විවහාරයේදී කලකිරෙනවා කියන වචනේ ධර්මයේදී භාවිත කිරීම අපිට අර්ථය වෙනස් වෙනවා කියන්නේ ඒකයි. ඒතර නිබ්බිදාවටපත් වුණාන් පස්සේ අපි ඒක කලකිරෙනවා කියලා හිතුවොත් එහෙම අපි නොබලම ඉන්නව නේද? නොබලා ඉඳීම නෙවෙයි. අපි නිබ්බිදාවටපත් වුණාන් පස්සේ ඒ ගැන තව තවත් හොඳින් බලන්න පටන් ගන්නවා. ඒ විදිහට නිබ්බිදාවටපත් වුණ ආකාරයට ප්‍රඥාවෙන් විමසා බැලීම තවදුරටත් කරගෙන යනවා. අනිත්‍ය විදිහට විමසපු දේ ඒ විදිහට තවදුරටත් විමසනවා. ඒතර කලින් ඇහැ කන නාසය දිව ශරීරය ගැන අපි විමසා බලමින් හොඳින් බලමින් හිටනම් ඒ විදිහට තවදුරටත් හොඳින් බලනවා. අනිත්‍ය විදිහට තවදුරටත් තේරුම් ගන්න විමසනවා බලනවා. ඒතර ආදීනෝ සිහි කිරීම තමයි ඒ දිගටම සිද්ධ වෙන්නේ. දිගටම සිද්ධ වෙන්නේ ආදීනෝ සිහි කිරීමයි. ආදීනෝ සිහි කරනකොට ඒ ගැන තිබුණ යම් තෘෂ්ණාවක් තිබ්බනම් ෂය වෙලා යනවා. තණ්හාව ෂය වෙලා යනවා. තෘෂ්ණාව ෂය වීමෙන් සුවය ඇති වෙනවා. තෘෂ්ණාව ෂය වීම නිසා දුක් ෂය වෙනවා. සුව පහසු ඇති වෙනවා. ඒතර ආදීනෝ සිහි කිරීම දුකක් වෙන්නේ නැහැ නේද? සුවයක් ඇති වෙනවා. බලන්න ක්‍රමානුකූල ධර්මයේ ඉගෙන ගන්නවා නම් සුවපහසු ක්‍රමයකට වැටෙනවා. ඊටාම සුවපහසු මාර්ගයකට වැටෙනවා. ඊටාම සුවපහසු මාර්ගයකට වැටෙනවා. නිවන් මඟ සුවපහසු මාර්ගයක්. ඒ ඊටාම සුවපහසු මාර්ගය මෙයයි කියලා අවබෝධ කරගෙන සම්පූර්ණ කරන නිසා තමයි සුගත කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ. ඊටාම සුවපහසුයි. ඉතින් ධර්මයේ හොඳින් පිළි නොගන්න කෙනාට පීඩයි. පීඩා වෙන්න බෑනේ නිවන් මඟ. පීඩා වෙන්න බෑ. ඒක සුවයක්මයි තියෙන්නේ. ධර්මයේ පිළිගත්ත සැනින් ඔහුගේ සිත ප්‍රබෝධයටපත් වෙනවා. අතර බුදුරජාණන් වහන්සේ ගැන සිහි කිරීම ප්‍රබෝධයෙන් සිහි කිරීම උඩ තියෙනවා. ධර්මයේ ගැන ප්‍රබෝධයෙන් සිහි කිරීම තියෙනවා. ඒතර සංස්කාර ගැන අනිත්‍ය විදිහට සිහි කිරීම ඔහුට ප්‍රබෝධය ඇති කරන දෙයක්. ඒ යථාර්ථයේ සිහි කිරීමක් නේ. මණික් ආකාරයක් මතුව කෙනාට ඒ මණික් ආකාරයේ තියෙන තැන හොයලා බැලීම පීඩාවක් වෙන්නේ නැහැ. ඒ වගේ ධර්මෙහි පිහිටි කෙනාට ඒ ධර්මයේ විමසා බැලීම ඊටාම සුවපහසු දෙයක්. අතිශයින්ම සුවපහසු දෙයක්.
නිවැරදිව ධර්මයේ විමසා බැලීම පීඩාවෙන් කරන එකක් නෙවෙයි. ඒක ස්වභාවයෙන් සිදුවෙන එකක්. මක්නිසාද ඒක හේතු සහිත එකක්. හේතු රහිතයි නම් වෙන කෙනෙක් බලෙන් කරන තමන් හරි වෙන කරේ බලෙන් කරොත් මොකද වෙන්නේ? ඒකයි පීඩාවක් වෙන්නේ. බලෙන් කරන්න බෑ. බලෙන් කරලා සුවයක් උපදවන්න බෑ. නිසා ධර්මයේ හොඳින් අහන්න. ධර්මයේ යලි යලි අහන්න. ධර්මයේ හද්දී ඒ ආරි සත්‍ය තමයි අහන්න ඕන. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අහන්න ඕන. වෙනත් දේවල් එකේ නොයෙකුත් දේවල් ධර්මයත් එක්ක එකතු වෙච්චා ධර්මයේ වගේ දේවල් තියෙනවා. අලංකාර දේවල් විවිධ දේ තියෙනවා. ඒව ඇහුවයි කියලා මේ දුකෙහි කලකිරීමක්, දුකෙහි නිබ්බිදාටපත් වීමක් වෙන්නේ. එහෙම වෙන්නේ. එතකොට ධර්මය වගේ දේවල් එහෙම නැත්නම් ධර්මයත් සමග එකතු වෙච්ච වෙනත් දේවල් ඇසීමෙන් යෝනිසෝ මනසිකාරය ඇති වෙන්නේ නැහැ. දුකෙහි කලකිරීමක් ඇති වෙන්නේ නැහැ. නිබ්බිදාටපත් වීමක් වෙන්නේ නැහැ. ඒතර ඔහු දුක ආස්වාදයෙන් සිහි කරන දුක පිළිගන්න කෙනා බවටමපත් වෙනවා. එතකොට හිතනවා මේ ලෝකේ නම් පීඩයි තමයි. දැන් ඔය හිතන්නේ ගම හොඳ නැහැ නගරයට යන්න කියලා හිතන්නේ. ඕකම තමයි. ඒකේ වැඩි දියුණුවක් තමයි. දැන් ගම හොඳ නැහැ නගරයට යන්නම් කියලා හිතනවා. ළඟම නගරයටනේ යන්නම් කියලා හිතනවා. ඒක හොඳ නැත්නම් කොළඹට යන්නම් කියලා හිතනවා. ඒක හොඳ නැති කෙනා පිටරටකට යන්නම් කියලා හිතනවා. නේ? බලන්න විතර මෙතන හොඳ නැහැ කියලා හිතන එක තමයි අතෙන් යන්නේ. නේ? ඒ ගියා කියලා සනසීමක් එනවද ඒ අයට? ඒත් නෑ. එනේ ඒ රටවල අය සනසලා ඉන්න බෑ. නෑ. ඔය වගේ මේ ඇහ කන නාසය දිව ශරීරය පීඩයි තමයි මේක දුකයි තමයි කියලා හිතලා මීට වඩා හොඳ තැනක් තියෙනවා එතෙන් යන් එතන නම් පීඩාව අඩුයි කියලා හිතනවා. දුක ගැන නිබ්බිදාවටපත් වෙන්නේ නැහැ. නේද? සතුටින් පිළිගන්නවා. දුක සතුටින් පිළිගන්නවා කියන්නේ ඒකයි. ඒතර මීට වඩා හොඳ ඇහැ කරන ආශය දිව ශරීරය මීට වඩා හොඳ එක තියෙනව නැත්තේ නේ. දැන් මීට වඩා හොඳයි තමයි තාවති මේ නිම්මන් රති. දැන් සැඩල් කුලේ මිනිසයාට වඩා මේ යාගේ ඇහැ කරන ආශයට වඩා හොඳයි නේද? මේ ශාක්‍ය කුලේ බ්‍රාහ්මණ කුලේ ඒක හොඳයි. ඔය දෙතන ප්‍රණීත දේවල් තියෙනවා නේ. ඉතින් මනුස්ස ලෝකයේ හැකන නාසයට වඩා හොඳයි චාතුම් මහරජකේ. චාතුම් මහරජකට වඩා හොඳයි තාවතින්සේ. ඊට වඩා හොඳයි යාම ලෝකේ. සුසිතේ ඊට වඩා හොඳයි. නිම්මාන රති ලෝකේ ඊට වඩා හොඳයි. පරිනිමිත වසවත්තේ ඊට වඩා හොඳයි. බ්‍රහ්ම ලෝකේ ඊට වඩා හොඳයි. නමුත් භාග්‍යතුන් වහන්සේ කොහොමද කියලා දෙන්නේ? භාග්‍යතුන් වහන්සේ කොහොමද කියලා දෙන්නේ සංස්කාර ගැන කියලා දෙනකොට? සහස්‍රී ලෝක ධාතුවේ මහා බ්‍රහ්මයා අග්‍ර කෙනා. නේද? ඒ අග්‍ර මහා බ්‍රහ්මයා තුලත් එතයි මහා බ්‍රහ්මයා කෙරෙහි වෙනස් වෙන ස්වභාවය තියෙනවා. අන්‍ය ස්වභාවයටපත් වීම තියෙනවා. විපරිණාමයටපත් වෙන ස්වභාවය තියෙනවා. මේක මේ දන්නා ආර්ය ශ්‍රාවකයා, ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයා ඒ උසස් මහා බ්‍රහ්මයාගේ උසස් වූ සපතෙහි පවා අල්ම දුරු කරනවා. අල්ම දුරු කරනවා කියන්නේ හීන දේ ගැන කවර කතාවද කියන්නේ. හීන දේ ගැන කියනො කිම කියලා. එහෙනම් අපි අහගත්තනේ. ඒක සංස්කාර ගැන ඒ විදිහටයි භාගතුන් වහන්සේ කියලා දෙන්නේ. ඒ නිසා ඒ විදිහට ධර්මයේ ඉගෙන ගන්න, ඒ විදිහට ධර්මයේ දැනගන්න. ඒතර අපිට සංස්කාර ලෝකය ගැන යථාර්ථය දැනගන්න පුළුවන්. ඒ දන්න කෙනා සුවසේ ඒ දන්නා වූ ධර්මය විමසා බලන කෙනා බවට පත් වෙනවා. එතකොට අපිට
අර රෝහිතස්ස දිව්‍ය පුත්‍රයා දිව වගේ දුවන්න ඕනේ නේද? නොයිපදින තනක්, නොදිරන තනක්, නොමියෙන තනක්, යලි හට නොගන්නා තනක්, ඒ බඳු අන්තයක් ලෝකේ තියෙයිද කියලා එයා හොයාගෙන ගියා. මොකද එයාට බයක් තිබ්බා. දිරන ඉපදින ලෝකය ගැන බයක් තිබ්බා. මොකද එයා දැක්කා ඒක. රෝහිතස්ස කියන කෙනා දැක්කා තමන්ගේ වටපිටාවෙම මිනිස්සු දිරලා කෙන්දිරි ගාගෙන යනවා, නැගිට ගන්න බැරි වෙනවා. දත් හැලිලා, දත් වැටිලා, දත් දිරලා වකුටු ගැහිච්ච, කුද ගැහිච්ච මිනිස්සු දැක්කා. මැරෙන මිනිස්සු, විලාප දෙන මිනිස්සු දැක්කා. රෝහිතස්ස බොහොම සැප සම්පත් තිබුණ කෙනෙක් එයා. එයාට ඒ වයසටම ලෙඩවීම ආදී දේ ගැන බයක් හිතුණා. මේකෙන් බේරෙන්න ඕන කියලා කල්පනා කරා. ඒ වගේම එයාට එපා වීමක් වුණා. කලකිරීමක් වුණා. ඒ දිරන ඇසෙන ලෝකේ වැඩක් නෑ මේක. මේක ඉඳලා වැඩක් නෑ කියලා ගෙවල් දාලා ගියා යා. ගිහිගේ අතහැරලා ගියා යා. ඊළ තාපසෙක් වුණා. තාපසෙක් උනේ ලෝකේ එපා වෙලා. එපා වුණේ ඒකේ ආදීනව දැකලා. ආදීනව දැක්කා. ඒතර එපා වුණා. එයා දැක්කා වයසට යනවා දැක්කා, ලෙඩ වෙනවා දැක්කා, මරණවා දැක්කා, ඉපදිනවා ආයි දැක්කා යා. මේක නම් බොහොම භයානක තැනක්. කිසිම සැනසීමක් නැහැ. කිසිම ආස්වාසීමක් නැති තැනක් මේක කියලා කල්පනා. කැඩෙනවා, බිඳෙනවා, නැසෙනවා, වෙනසෙනවා. කිසිම හරයක් නැහැ. එපා වුණා. ඊට පස්සේ මේ අල්ලාපසල්ලාපෙන් උට සතුටක් ආවේ නැහැ. මිහිරි දෙයින් වලට සතුටක් ආවේ නැහැ. ඒකට කල්පනා වෙන්නේ මේ කැඩෙනවා, බිඳෙනවා, වයසට යනවා, දිරනවා මොන ලෝකයක්ද මේක? වැඩක් නැහැ කියලා උට හිතුණා. ඒතරේ සාමාන්‍ය ජීවිතයේ මේ විනෝදයට කරන දේවල් කිසිවක් වැඩක් නැහැ නේ කියලා ඔහුගේ හිත වැඩ කරා. ඔහු හිතුවා මම මේ වයින් ඈත් වෙනවා කියලා මනුස්ස වාසය අතහැරලා ඔහු ගියා. උදේකලා පැත්තකට ගියා. ඒ එපා වීම තිබ්බා යාට. ගිහිල්ලා ඒකම තමයි සිහි කරේ. ඒ එපා වීම අධිකව තිබුණ නිසා ඔහුට ඉතා ඉක්මනින්ම ඔහුගේ හිත එකඟ වුණා. සමාධිය ඇති වුණා. මොකද හේතුව ඒ එපා වෙච්ච දේ ගැන මොහුට මෙනෙහි වීම තිබුණා. මේක අස්තිරයි. දිරනවා. කැඩෙන බිඳෙන දෙයක් කියලා සිහි කරේ මොකද? ආදීනවා. සීකරන ඔහුගේ තිබුණේ හිතේ තිබෙන ඇල්ම අයින් වෙලා ගියා. ඇල්ම යටපත් වුණා. නිරුද්ධ වුණේ නෑ. මොකද ඒ සියල්ල දන්නේ නෑනේ. ඒ ඇල්ම යටපත් වුණා. කලින් ඇල්මක් තිබ්බා යාට. ඇහැ ගැන, කන ගැන, නාසය ගැන සතුටින් ඉන්නේ. මොකද තරුණ කාලයක් ගත කරන්නේ. ඒතර යගේ දොර තියෙන්නදී, කැම් බීම තියෙන්නදී ඒ වගේ සතුටුුණ කෙනා. නමුත් ඔහු පස්සේ දැක්කා ක්‍රමක්‍රමයෙන් මිනිස්සු තමන් වටපිටා හිටු මිනිස්සු මැරෙනවා දැක්කා. දිරනවා දැක්කා. හොඳ තරුණෝ දැන් දිරලා හුට ටික ටික විමසද්දි තේරුණා මම වගේ මෙයාත් ඉන්න ඇතිනේ. නේ? එකපාරට නෙමෙයි යාට ක්‍රමක්‍රමයෙන් කල්පනා වුණා ඒවා. නේ? ඔහු දැක්කා මෙයා ළමයි අඬ අම්මව කුසින් එළියට එනවා. ඔහුට එනවා. මෙන්න ටික කලකින් මේ ළමයි වැඩෙනවා පේනවා. මේ ළමයි වැඩිලා තරුණ වෙනවා පේනවා. ඒහා සමානව හිටපු ඊට පස්සේ වයස ආයත් පේනවා. මෙයා කල්පනා කරලා බලන්නදනේ මේ ඉපදිච්ච ළමයි ක්‍රමයෙන් වැඩෙනවා. එනවා වයසට ගිහින් මිනිස්සු ඉන්නවා. එහෙනම් මේගොල්ලෝනේ මිදිරලා තියෙන්නේ. එයාටත් හිතෙන්නදනේ මමත් මේ ලපටි කාලයක් හිටියානේ ඉන්නන්නේ. එහෙනම් මමත් මේ විදිහට ඉපදෙන්න ඇති. මම දැන් ටික ටික ඉතින් තරුණ වෙලා දැන් මගේ දිරනවා ටික ටික. මෙයාට හිතෙන්නදී එපාම වුණා යාට. එපාම වුණා මම මෙහෙම ගිහිල්ලා අර වගේ දිරන කලක් එනවා දත් කැඩිලා කුදු වෙලා බොහොම පීඩා ඉඳින කලක් මටත් එයි. මේ දේවල් වලින් වැඩක් නැහැ කියලා එපා වෙලා මනුස්ස වාසස්ථානේ අතහැරලා යා වනගත වුණා. ඒ කාලේ තියෙන තපස් වීම තාපසීන් කියලා කියන්නේ. තපස් කියන්නේ සිත තවනවා කියන එක. තපස් රකින්න ගියා යා. ඉතින් ඒ ඇතිවෙච්ච එපා වීමම ඔහු හිතේ පැවැත්තුවා. ඒකම තමයි ඔහුට දැන් කල්පනා වෙන්නේ නැහැ. හිත පිළිගත්තේ දෙන්නේ කල්පනා වෙන්නේ නේ. ඒතර වෙහසක් නැහැ නේද? දැන් හිත පිළිගත්තේ මොකද්ද?
මේ දිරන වෙනසෙන නැසෙන ලෝකයක් මේක තියෙන්නේ කියලා ඒකම තමයි පිළිගත්තේ. ඒ නිසාම ගමෙන් ගියා මිනිසුන්ගෙන් ඈත් වුණා. ඒකම දැන් සිහි වෙනවා. එතකොට ඒ ආදීනු සිහි කරන්නේ. ආදීනු සිහි කරනකොට මොකද වෙන්නේ? ආසාව ඉපදෙනවද? දුරු වෙනවද? ආසාව යටපත් වෙලා ගියා. යටපත් වුණාම පිරිසිදු සිත ඇති වුණා. සමාධිය ඇති වුණා. දැන් හැට සැපයි. සුවේ තිබුණා. නමුත් සුවේ තිබ්බ කියලා ඒකට යට උන්නේ අර එපා වෙච්ච එක දිගටම තිබුණා. එයාට යලි මතක් වෙන්නේ මේ ඉපදෙන එක කරදරයි. මැරෙන එක කරදරයි. මෙහෙම නැති තැනක් ඇත්ත කියලා කල්පනා වුණා. අය එහෙම ඉපදෙන්නේ මැරෙන එකට එපා වෙලා එකට බය වෙලා නෙමෙයි. නේ ඉපදෙන්නේ නැති මැරෙන්නේ නැති වයසට යන්නේ නැති තැනක් ඇත්තන් කියලා ඒක තමයි ප්‍රාර්ථනාව තිබ්බේ. ඒ ප්‍රාර්ථනාව මිහිරි. ඒ ප්‍රාර්ථන තුළ සමාධි බලත් වුණා. 이르දියක් ලැබුණා. 이르දි බලය ලැබුණා. මොකද්ද ඒ ප්‍රාර්ථනාව ප්‍රණීතයි අතිශය බල සම්පන්න 이르දියක් ලැබුණා. උට ජවයක් ලැබුණා. ඊටාම වේගෙන් දුවන්න පුළුවන් ජවයක්. ඒ වේගය තමයි අර ඊටා පුහුණු දුනුවායේ හොඳින් පුහුණු වෙච්ච දුනුවායේ තල් ගහක් පසාරු කරලා යන්න ඊතලෙන් විදින තරම් වේගෙන් යාර දුවන්න පුළුවන්. ඒ වේගයේ වගේම තමයි යාර දුරින් කකුල් තියන්න දුවන්නත් පුළුවන්. මෙයාට මතක් වුණා. දැන් එයාගේ මතකේ මොකද්ද තියෙන කල්පනාව තියෙන්නේ? නොඉපදෙන තැනක්. ඒ එපා වුණේ ඉපදීමනේ. ඉපදීම එපා වුණා. වයසට යෑම එපා වුණා. ඒකට බයක් ඇති වුණා යාට. එයාට බයක් ඇති වුණා මේ ඉපදෙන ලෝකයක්. වයසට යන ලෝකයක්, මැරෙන ලෝකයක්. මරණ පස්සේ ආයෙ ඉපදුනොත් යලි හටගත්තොත් ආයෙ වයසට යන්න වෙනවා. මෙයාට විශාල බයක් තිබුණා. දැන් මෙයාට 이르දියක් ලැබුණා වේගෙන් යන්නත් පුළුවන්. මෙයා කල්පනා කරා මේ ඉපදෙන්නේ නැති තැනක්. මැරෙන්නේ නැති තැනක්. වයසට යන තැනක් කොහෙද තියෙනවනම් හොයා ගන්න ඕන. වේගෙන් දුවලා ගියා. එහෙම අන්තයක් තියෙන්න බලන් කොහරි. මේ කොහෙ තිබ්බත් කොහෙ වුණත් ඉපදෙන මැරෙන ස්වභාවයක් නේ. ඒක නැති කෙරවලක් ඇති කොහෙරි. දුවගෙන ගියා. අස්වැසීමක් නැතුව දුවගෙන ගියා. ආයුෂ ඉවරනකම් ගියා. අවුරුදු 100ක් ආයුෂ තිබ්බා. අවුරුදු 100 ගෙවිනකම්ම දුවලා ගියා. මැරිලා වැටෙනකොට එයාට එහෙම තනක් හොයාගන්න බැරුණා. එකම ප්‍රාර්ථනා එකම බලාපොරොත්තු මේ නොමරෙන තැනක්, ලෙඩ නොවෙන තැනක්, මරණයටපත් නොවෙන ඉපදෙන්නේ තැනක් කොහෙද තියෙන්නේ හොයන් ගියානේ. තා යහපත් සිත මරණ ගමන් එයා ඉහළ සුගතියක ඉපදුණා. බ්‍රහ්ම ලෝකෙ ඉපදුණා. නමුත් එයාගේ අදහස වෙනස් වුණේ නැහැ. එහි ඉපදුනාට එයාගේ කල්පනාව මොකද්ද? ආයෙ ඉපදුණා. ආයෙ සිහිනවනේ ආයෙ ඉපදුණා. දැන් ආයෙත් පරණ අරුබුදේ තියෙනවා. එයාගේ හිත වැඩ කරන්නේ දැන් වයසට යයි. හිතෙන්නදනේ දැන් ඉපදුණානේ. එයාට වයසට යෑම ගැන බය තියෙන්නදනේ. ඒකයි ඒ කල්පනාව දිගට තිබුණේ. ඒ හෙව්වේ ඉපදෙන්නේ නැති නම් ඉපදුණා. තන හම්බුනේ ඉපදුණා. දැන් එයාට බය තිබුණා. ආයෙත් වයසට යයි. මැරි. මේක සිහි වෙවි හිටියා. ඉන්නකොට තමයි බුදුරජාණන් වහන්සේ පහළ වුණා කියලා ආරංචි වුණා. ඊටා ඉක්මනින් ආවා. ඊටාම ඉක්මනින් ආවා. එවිටින් බුදුරජාණන් වහන්සේ අසාසිතය ස්වාමීනි භාගතුන් වහන්සේ නොයිපදින තනක්, නොමරෙන තනක්, වාසයට නොයන තනක්, යලි හට නොගන්නා තනක්, ඒ වගේ තැනකට පාගමනින් ගිහිල්ලා ඉබඳු තැනක් දකින්න දැනගන්න දැකගන්න ඒ වගේ තැනට යන්න පාගමනින් පුළුවන්ද? එහෙම තැනක් තියෙනවද ලෝකේ කියලා? භාගතුන් වහන්සේ කිව්ව එහෙම තැනක් ලෝකේ නැහැ. පාගමනින් ගිහිල්ලා නොමරෙන නොයිපදින යලි හට නොගන්නා තැනක් දැනගන්න දැකගන්න ඒ වගේ තැනට යන්න පුළුවන් කියලා මම පනවන්නේ නැහැ කිව්වා. එහෙම තැනක් නැහැ. මෙයාට සතුටක් ඇති වුණා හරියට හරි. මම කලින් මෙයා දන්නවා ඒක. කලින් එයා දැනගෙන හිටියා. ඒ දැනගත්ත දේ සහතිකයක් ලැබුණා. ලැබුණේ නිකන් බුදුරජාන් වහන්සේගේ. ඒතර එයා දැනගත්ත දේ සක්සුදක්සේ ඇත්ත කියලා යට තේරුණා. එයා ඊටාම සතුටුපත් වෙලා ආශ්චර්ය අద్භූතයි ස්වාමීනි. මේ කළ ප්‍රකාශමේ දේශනාව ඊටාම යහපත් දේශනා කළා කියලා සතුටුුණා.
ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ යාට කියලා දෙනවා ලෝකේ අන්තයට පාගමනෙන් ගිහිල්ලා නොඉපදෙන නොමරෙන යලි ඉපදෙන්නේ නැති තැනක් දක්ක ගන්න පැමිණෙන්න පුළුවන් කියලා මම කියන්නේ නැහැ. නමුත් ලෝකයේ කෙරවලට නොගොස් දුකෙහි අවසන් කිරීමක් තියෙනවා කියලා මම කියන්නේත් නැහැ. බඹයක් විතර තියෙන කය තුල සිත තියෙන සංඥාව තියෙන මේ බඹයක් පමණ වූ කයෙහිම මේ දුකෙහි අවසන් කිරීමක් ලෝකයේ කෙරවලක් ලෝකයේ අන්තයක් තියෙනවායි කියලා මම පෙන්නනවා. ඔව් ඒ ධර්මයේ පිළිගන්නට ඇද්ද නැද්ද? පිළිගත්තද නැද්ද? පිළිගත්තා. මොකද විහෙසුණු කෙනෙක්, සොයපු කෙනෙක්, බුදු කෙනෙක් පහළ නොවුන කලක බුදු කෙනෙකුගේ ධර්මයේ ආසන්නයේට ගිය කෙනෙක්. පොඩි පහේ කෙනෙක් නෙවෙයි. සුළුපටු කෙනෙක් නෙවෙයිනේ. නේද? ඒතර අපි ඒබඳු මිනිසුන් ගැන අපි සතුටු වෙන්න ඕන. මේ ශාසනයේ ඒබඳු දෙවිවරු ඉඳලා තියෙනවා. ඉතින් ඒ වගේ කතා අපිට කියලා දීලා තියෙන්නේ අපේ ජීවිතයට පූර්වාදර්ශයන් විදියට ගන්න. බුදුරජාණන් වහන්සේ පහළ වුණ කලක ඒ ධර්මයේ බහුල වශයෙන් ඇසෙන කලක නොදිරෙන ලෝකය, නොමරෙන ලෝකය අප ආසන්නයේම තියෙද්දී ඒ ලෝකයේ අන්තය අප තුළම දකින්න පුළුවන්කම තියෙන බව පෙන්වනකොට අපිට වෙහසක් නෑ නේද? බලන්නකො අර රෝහිතස්ස කොච්චර වෙහසටපත් වුණාද ලෝකයේ අන්තයක් දකින්න. එකද ඡන්දය කියන එක. නේ? ඊටාම වෙහසටපත් වුණා අතහැරියේ නෑ යා. මොකද එච්චරම ආදීනව බහුලයි. ආදීනව බලවත්. ඒ නිසා අපි මේ ආදීනව සංස්කාර වල ආදීනව තේරුම් ගත්තොත් ඒ ආදීනව සිහි කරන කෙනා ඒ නිදහස් වෙනවමයි. ආදීනවල නිදහස් වෙනවමයි. ඒක ආදීනව බලවත්. ඒකයි ඒ ආදීනව බලවත් දැනගත්ත කෙනා රෝහිතස් සච්චර වෙහසක් ගත්තේ. නමුත් ඒ වෙහස උට වෙහසක් නෙමෙයි. මක් නිසාද? ඒ ආදීනව තේරුම් ගැනීම කියන කුසලය උට සුවය ඇති කරා. අපිටත් එහෙම තමයි. අපි ආදීනව තේරුම් ගත්තොත් ඊටාම සුව පහසු ගමනක් අපිට තියෙනවා. ඒක අර දුවන එකක් නෙමෙයි. ඊටාම විවේකයෙන් නිදහස්ව අතිශයින් විවේකී ගමනක් තියෙනවා. ධර්මයේ නොතිබුණ නිසා තමයි රෝහිතස්සර දුවන්න උනේ. ඒ දිව්‍ය දිවිල්ල පවා වෙහෙස නැති එකක්. උට 이르දියක් තිබුණේ. ඒ නිසා වෙහෙසක් නැහැ. දැක්ක ධර්මයේ නැති කලක බුදුවරු නැති කලක පවා ධර්මයට සමීප වූ අයට සුවය ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පහළ වූ කලක පිරිසුදු ධර්මයේ තියෙන කලක ධර්මයට සමීප වූ කෙනාට කොයිතරම් සුවයක් තියෙදනේ. ඊටාම සුවයි. ඉතින් ඒ නිසා මේ ධර්මය පිළිගන්න ඕන. ධර්මය පිළිගත්ත කෙනාට සුවසේ ධර්ම අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ලෝකයේ අන්තයට නොගොස් දුකේ කෙලවරක් දකින්න පුළුවන්. Tamanගේ කය තුලම. ඒ නිසා මෙබඳු පිරිසුදු ධර්මය ඇහෙද්දී ඒක දෙවතාවක් අහනකම් ඉන්න එපා. ඒත් ප්‍රමාදයි. ඒ පවා ප්‍රමාදයි. දෙවතාවක් අහන්න ඕන, යලි යලි අහන්න ඕන. නමුත් පිළිගැනීම පිණිස එක වතාව ඇති. යලි යලි අහන්න ඕන ඒ ධම් රසය විඳින්න. සුවේ විඳින්න. මිසක තේරුන්නේ නැහෙනේ කියලා නෙමෙයි. තේරෙන්නේ නැහෙනේ කියන අදහසෙන් නොවි පළමු වතාවෙන්ම ධර්මයේ පිළිගනිමින් සතුටටපත් වෙමින් ප්‍රබෝධයටපත් වෙමින් ඊටාම සතුටින් යලි යලි අහන්න පුරුදු වෙන්න ඕන. ඒක සුවපහසු ජීවිතයක්. නැතුව තේරෙන්නේ නැහැනේ හරි වැඩේන ගාලා අහන එක කටුකොඩි බුදිය ගන්නවා වැඩන්නේ. ආයෙ තේරෙනවද යාට? ධර්මයට අපහැදිලා ඉන්න කෙනාට ආයෙ තේරෙනවද? තේරුණ එක පිරිසුදු කරගන්න අහන්න ඕන. පිළිගත්ත දේ පිරිසුදු කරගන්න අහන්න ඕන. ඒක සුවය තියෙනවා. හරි වැඩේනේ තේරෙන්නේ නැහැනේ. කියලා හිතුවොත් එහෙම. කටුකොඩක බුදියන්න වගේනේ. ඇයි මෙච්චර පිරිසුදු ධර්මයේ? මෙච්චර ලේසියෙන් පහසුවෙන් තෝරලා දෙන ධර්මයේ. නේද? ඒ නිසා ධර්මයේ ඊට හොඳින් ඊට හොඳ
සිතෙන් අහන්න. ඒතර අහන පමාවෙන් මේක පිළිගන්න පුළුවන්. එච්චර නිවැරදිව පෙන්වන ධර්මයක්. අස කන නාසය දිව ශාරීරික සිත අනිත්‍ය බව, කැඩෙන බිඳෙන බව පිළිගන්න අසමර්ථ වෙන්න හේතුවක් නැහැ. ඊතා කුඩා කල්පනාවක් තිබුණත් තේරෙනවා. මොකද ඒක අපිට බැලුවලට පේනවනේ වටපිටාව බැලුවොත් පේනවා. දැන් මේ උන්නාසේ කැස ගන්නාසේ දිව ශරීරය දිරලා එහෙනම් මටත් වෙනවා කියලා තේරුම් ගන්න පුළුවන් මනසක් තියෙන්න ඕනේ. එහෙම නැත්තම් ඒක නේ දැන් මගේ ශරීරය දිරලා කියලා ඔයගොල්ලන්ට හිතන්න පුළුවන් නේ. ඒ වගේම ඔයගොල්ලෝ දිරනවා එච්චරයි. ඒ විදිහට කල්පනා කරගන්න. ගොඩක්ම තේරෙන්නේ නැත්නම් තමන්ගේ ශරීරය ගැන තේරෙන්නේ නැති කෙනා ආසන්න කෙනාගේ ශරීරය දිරලානේ කියලා තේරුණාම තේරෙනවා. දැන් හැමදාම පේනවා හැමදාම දකින්න පුළුවන් හැමදාම මම මතක් කරනවා අන්න බලන්න නැගිට ගන්න බෑ. අර බලන්න කකුල ඉදිමිලා. ඕගොල්ලන් හිතෙන්න පුළුවන් මේ පොඩි කාන්දම් මෙහෙම ඉන්න ඇති මන්ද බුද්ධික අංග විකල වගේ පොඩි කාලේ හිටියක් දන්නේ නැහැ කියලා නෑ මම එදා කිව්වේ ඒකයි. ඔය ඔක්කොගේම හයියට වඩා හයිය තිබුණා. ඒක ඔයගොල්ලෝ ඔක්කොගේම හයිය එකතු කරත් ඒ හයිය තිබුණා. නමුත් දිරුවා. ඔයගොල්ලෝ කල්පනා කරන්න ඕන අපිට මෙහෙම වෙනවා. ඒ කල්පනාව දැනටත් ඉපදෙලා තියෙනවා නම් ඔයගොල්ලෝ සාර්ථකයි. දැනටත් ඉපදෙලා නැත්නම් උපදව ගන්න. අසාර්ථකයි නෙවෙයි උපදව ගන්න ඕන. පැහැදිලිද? ඕගලන්ට ධර්මයේ මුණ ගැස්සන්න පෙන්නන්න තමන් ගැන ගලපලා බලන්න නිමිත්තක් තමයි මම ගෙනාවේ. සමහරව නිමිත්තකවත් දන්නේ නැහැ මොකද්ද නිමිත්ත කියලා තහන කට්ටිය ඉන්නවා. නමුත් අපි නිමිත්ත ඉගෙන ගන්නේ ලදරු පාසලේදී, දහම් පාසලේදී. දහම් පාසල විභාගෙ පාස් ගොඩක් අය. මොකද්ද දහම් නිමිත්ත කියලා අහන කට්ටිය ඉන්නවා. නේ? සමහර උගන්වනවා දහම් පාසලේ. සමහරු ඉස්කෝලේත් උගන්වනවා. බණටත් කියනවා. වෙසක් දවසට හැමදාම කියනවා. කවි සින්දු කෙරවලක් නැහැ. මොකද්ද දහම් නිමිත්ත කියලා අහන කට්ටිය ඉන්නවා. කත ධර්ම ආબોධක නිමිත්ත. මේ නිමිත්ත. මේක නිමිත්තක්. අනික මේ කලින් මේ නිමිත්ත ඔයා ගන්න මදි වුණානේ. මේ නිත මත නිසා තමයි මම මේ නිමිත්තක් ගෙනාවේ. දැන් බලන්න දිරපු ශරීරයක්. කකුල් ඉදිවලා දැන් තව ටිකකින් නැගිටවල පෙන්නන්න. නැගිට ගන්න බෑ. ඕගොල්ලන්ට තේරෙන්න ඕක සිතෙන්න ඕනේ අපටත් මෙහෙම වෙනවා. අපිට මෙහෙම නොවි තියෙන්නේ. ඒකාන්තෙන් වෙනවා. කලින් අහලා තිබ ධර්මයේ තරාගෙන හිටනම් මේක මතක් වෙනවා. කලින් අහලා හිටපු ධර්මයේ දරාගත්තේ නැත්නම් ඔයගොල්ලන්ට ඒක මතක් වෙන්නේ නැහැ. කලින් ක්‍රමයට ඉගෙන ගන්න එපා කියන්නේ කලින් ක්‍රමයට ඉගෙන ගත්තා නම් ඔයගොල්ලන්ට මේ මලමිනියක් කුසංගයක් තේරෙන්නේ නැහැ. දැන් මලමිනි කියක් ඔගොල්ලෝ ඇද්ද ගම්වල? ගමේ මිනි කියක් ඔගොල්ලෝ ඇද්ද? ඈ? නේ? මලකවල කීයක් දැකලා ඇද්ද? අපි මැරෙනවා කියලා හිතලා නැහැ නේ ඔයගොල්ලන්. ඊට ඔය විදිහට මම්මලත් ඕගොල්ලන්ට හිතෙන්නේ නැතුවේ හරි වැඩි ස්වාමීන් වහන්සේ මලා මේ දැන් මොකද කරන්න කියලා හිතේ. දැන් මේක පුච්චනවද විසි කරනවද හරි වැඩි කියලා හිතේ අපිත් මැරෙනවානේ කියලා හිතෙන්නේ නැතිවි. පැහැදිලිද? නිසා මම මැරෙන එකන් ඉන්න එපා. ගලපන්න ඒක. ඊට කලින් හිතන්නේ මොකද කලින් මරණ දැකලා තියෙන නිසා නේද? මරණ දැකලා තියෙනවා. මරණය කියන දේ ලෝකේ අපි පිළිගලා තියෙන්න ඕන මේ වෙනකොට. උපන් සිල් දෙනා මැරෙනවා කියන අපි දැන් පිළිගෙන තියෙන්න ඕන. ඒක යලි මේ ප්‍රත්‍යක්ෂ දැනුමක් බවට පත් කරගන්නක ඉන්න එපා අවබෝධය කරා යන්න. අපි ගොඩාක් කෙරවලකදී මරණ දැකලා තියෙනවා. ඔයගොල්ලන් තේරෙන්න ඕන, හිතෙන්න ඕන. අනේ අපෝයි අපිට මෙහෙම නොවී තියෙන්නේ නැහැ. කියලා යලි හිතෙන්න ඕන. අපි සෙත් පතනවා සිළු දෙනාටම මේ උතුම් ධර්මයන් ඊ타ත්ම ගුණගරුක සිතින් දරාගෙන තමන්ගේ ජීවිත බලවත් කර ගැනීම පිණිස සිළු දෙනාට වාසනාව උදා වේවා.